දක්ෂකම් බැලුවා නේද? ඉතින් සහභාගී වෙච්ච නැති අය දික්කරම් අයියෝ මට සහභාගී වෙන්න බැරි වුණානේ කියලා කරන්න දෙයක් නැහැ. අපි ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ සහභාගී වුණ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අපි ගියේ 11 වෙනිදා ওই දවසේ තිබ්බ වැඩසටහනයි අපි ඔයාලට වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න කියලා තියෙන අය වගේම ස්වාමීන් වහන්සේ තුල එකමුතුකම රැකගන්න නැත්නම් එකමුතුකම වර්ධනය වෙන්න අපි වැඩසටහන කළේ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මහත්යක් කරා. හලෙලූයා. අපි නැවත අපේ කට්ටියට අප්‍රසන්නාද දෙන්න. ඉතින් ඒක සම්බන්ධව අයවැය සියල්ල ප්‍රකාශ කරන්න යනවා. ඒක පස්සේ අපි දෙමෙන් පස්සේ සේවය කරන පොඩක් එක්රැස් වෙන්න. ඒ අයත් එක්ක අපි අයවැය ප්‍රකාශ කරන කොච්චර ආදායම ලැබුවද වියදම කොච්චරද කියලා ඔයගලන්ට ඒක ප්‍රකාශ කරන්න යනවා. right. මොකද අපි හැම දෙයක්ම විනිවිද භාවයෙන් කරන්නේ ඒකේ ලිය කියවිලි ඇතුව නැත්තම් ඒ සියල්ල ඇතුව විනිවිද භාවයෙන් තමයි හැම දෙයක්ම අපි කරන්නේ. ඒක මේ හම්බ කරන්න කරන වැඩසටහනක් නෙමෙයි, සල්ලි එකතු කරන්න කරන එකක් නෙමෙයි. ඒක එකමුතුකම ආරක්ෂා කරන්න. ඉතින් සමාවෙන මුදල් එකට ගිහිල්ලා තියෙනවා යානු කියයි. වැඩි විස්තර කියනකොට කියයි. ඒ ලැබිච්ච එක අපිට මදි වුණා ගොඩක්. නමුත් ඒක අපි කොහොම හරි කව කරලා දෙන්න සැපුවේ හැමදාම. ඊට අපි ආඥා කරමු ඉස්සලම උපන්දින තුනක් තිබෙනවා. තෙනුක කුෂාන් ලාන්සබර් පසිදු කියන තුන්දෙනා අපි මේ තුන්දෙනා උදෙසා අපි ආඥා කරමු උපන්දිනයේ පසුගිය සතියේ තුන කාගේ හරි මෙතන ඉන්න තව කාගේ හරි පසුගිය සතියේ උපන්දිනයක් තිබුණා නම් නැගිටින්න අපි ඔබ වෙනුවෙන් ආඥා කරන්න යනවා. කාගේ හරි තව උපන්දිනයක් තිබුණා නම් ගිය සතියේ සීත සද්ද නැතුව උපන්දිනයේ සමන ඒ වාරියන්නේ නැහැ. කේක් එකක් ගේන්න ඕන අපිට. right අපි ආඥා කරමු මේ වෙනුවෙන් අප ඔබගේ දකුණු අත දික් කරන්න. ස්වාමීනි අපේ වහන්සේට ආඥා කරන මේ මොහොතේ තෙනුක වෙනුවෙන් එවැගේම රොෂාන් වෙනුවෙන් එවැගේම පස්සිදු සහෝදරි සීත වෙනුවෙන් අපි ආඥා කරන ඔබගේ බලවත් වූ හස්තේ මේ මත තවන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහය තවත් වර්ෂයක් ඔබ වැඩි කර දුන් නිසා ස්තුතියි. මේ වර්ෂයේ පසුගිය වර්ෂ වලට වඩා ආශිර්වාදමත් වර්ෂයක් වෙන සලස්ව මැනව. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ආරක්ෂාව නිරෝගීකම මේ වර්ෂය පුරාම ඒ කෙනෙකුට තුර තවන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. right අප්මාන කැමති මුල් වරට පළමු වතාවට මේ ස්ථානෙට ආපු අය කරුණාකර නැගිටින්න අපි ඔබ ආදරෙන් පිළිගන්න කැමතියි. මේ ස්ථානෙට මුල් වතාවට පැමිණි අය ඔබ ඉන්න ස්ථානේ ඉඳන් නැගිටින්න සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. පළමු වතාවට මේ ස්ථානෙට පැමිණි අය නැගිටින්න ඔබ ආදරෙන් පිළිගන්න කැමතියි. ඔබ හිතනවා නම් පළමු වතාවට කියලා නැගිටින්න. right අපි අත්පොලසනාද දෙන්න පුළුවන්. අපි ආඥා කරනවා මේ වෙන්නේ ඔබගේ දකුණු අත දික් කරලා මේ වෙන්නේ ආඥා කරන්න. සර්ව බලදාර දෙවි ස්වාමිනී අපි වාසයට සුවවන්තන මේ අලංකාර උදෑසන නිසා ඔබගේ දිව්‍ය හස්තයේ කෙනෙක් නමත තබන්න. ඔබ වහන්සේ මේ ආපු කාර්ය ඉෂ්ට කරන් යන්න කරුණාව දුන මැනව ආවයන් බලාපොරොත්තුවක් ඇතුව ස්වාමීන් වහන්සේ ස්වයං අනුමුණක් ඇතුව ඒ සියල්ල ඉෂ්ට කරන්න ඔබ වහන්සේ ස්වයන්ට ඔබ වහන්සේට තව තව ලං වෙන්නත් මෙයට උදව් කරන්න මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරමින් ආශිර්වාද කරන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. right ඔබගේ ෆෝන් එක ඔෆ් කරලා තියන්න. මම මේ ෆෝන් එක ගත්තේ රෙකෝඩින් කරන්න විතරයි. මේ වෙන දෙයකට නෙමෙයි. ඉතින් ඔබගේ ෆෝන් සයිලන්ට් දාගන්න. නැත්නම් අනිත් අයට බාධාක් වෙයි. දේශනා කරන වෙලාවට බාධාවක් වෙයි. right. අපි දෙවනස්සික වචනේ බලන්න යනවා. මුළු බයිබලයේම ආස්සම කරන සබ්ජෙක්ට් එකක්. ඒ වගේම මුළු දවසක් හරි කතා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. මගේ අගේ විතරම තියෙන සබ්ජෙක්ට් එකක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ තමයි ආත්මික සරණ. ඒ කියන්නේ ආත්මික සරණ කියන්නේ මගේ අගේ ලේවල තියෙන දෙයක් ඒක. නහරවල වල ලේවල අවුරුදු 38ක්ම තියෙන එකක් තමයි මේ ආත්මික සරණ කියන්නේ. අපි කිතුණුවන් වශයෙන් අපි පැලඳගත යුතු යුදායුධ කීපයක් තියෙනවා. ආත්මික යුදායුධ. මානසික යුදායුධ නෙමෙයි.
ආත්මික පළඳ ගන්න තියෙන පළඳ ගන්න ඕන තියෙන සර්ව ආයුධ වර්ගයක් තියෙනවා. ඒව මොකක්ද කියලා බයිබලයේ අපි බලමු. right? සාමාන්‍යයෙන් හමුදාව සොල්දාදුවෙක් යුද්ධයට යනකොට ඔවුන්ට තියෙන ඇඳුම් කට්ටලයක් අඳින. නිකන් තොප්පියක් දාගෙන යන්න බෑ. නිකන් ඇඳුමක් නේ ෂර්ට් එකක් කල්සමක් නිකන් දාගෙන යන්න බෑ. එයා ඕනම දෙයකට සූදානම් වෙලා යන්න ඕනේ. ඕනම දෙයකට. ඉතින් මේවා මේ අපි කතා කරන්නේ මේ රෝම සොල්දාදුවෙක්. මොකද බයිබලයේ තියෙන කාලේ ඔය T56 මිසයිල ඒවා තිබුණේ නැහැ. බයිබලයේ ලියන කාලේ. රෝම හමුදාව තමයි ප්‍රධානම හිටියේ. රෝම සොල්දාදුවෙක්ගේ ඇඳුම් කට්ටලේ අරගෙන තමයි සුදෝ පාවුතුමා එපිසවරුන්ට කතා කරන්නේ. අපි බලමු මේ ඇඳුම් කට්ටලේ මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියලා. මේකේ ආත්මික ජීවිතයට ආත්මික ඇඳුම මේකට සමාන කරන අපිව ආත්මික ලෙස ආරක්ෂා කරගන්නට මොකද්ද අපි ඇඳිය යුතු ඇඳුම් කට්ටලේ මොකද්ද කියන එක බලමු. right? තියෙන ඇඳුම් කට්ටලයක් අදින්න. හැබැයි මේ ඇඳුම් වස්ත්‍ර නෙමෙයි. ආත්මික වස්ත්‍ර වර්ගයක් තියෙනවා. ඒ ආත්මික වස්ත්‍ර මොනවාද කියලා අපි බලමු. ආරක්ෂා කරගන්න දේවල් තියෙනවා, සමන් කරන දේවල් තියෙනවා. right? අපිව ආරක්ෂා කරන ඇඳුම් තියෙනවා, සමන් කරන්න තියෙන ආයුධ තියෙනවා. ඒව මොනවද කියලා අපි බලමු. අපි කියමු මේ පිස්ස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 සිට 20 දක්වා කවුරුරි කියවන්න ශබ්ද නගලා. මේ පිස්ස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 සිට 20 දක්වා. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවත්කමෙහිද බලවත් වන්න. යක්ෂයාගේ උපයාය වලට විරුද්ධව සිටින්න නුඹලාට පුළුවන් පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුධ ආයුධ පැළඳ ගන්න. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ට මේ අන්ධකාර ලෝකේ මුලාදෑනින්ට ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවටත් විරුද්ධ වේ. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නට සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්නට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුධ ආයුධ අරගන්න. එබැවින් නුඹලාගේ ඉගටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැළඳගෙන සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටින්න. ඒ සියල්ල ඇදහිල්ල නැමැති පලිය අරගන්න. ඒ නපුරාගේ සියලු ගිනිහල් නිවන්ට නුඹලාට පුළුවන් නේ. ගැලවීම නැමැති ආරක්ෂා තොප්පියද දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද ගන්න. සියලු යාඥාවලදී ඉල්ලීම්වලදී සියලු කාලවලදී ආත්මයන් කර්ණ කොටගෙන යාක්ෂා කරන්න. යම් සුභාරංචියක් නිසා අපි ආත්මික සර්ව බලදාර දෙවි ස්වාමිනී අපි වහන්සේට සුන්‍යම් කරන මේ අලංකාර උදැසන අපි වහන්සේගේ වචනේ බලන්ට යනවා. මේ වචනේ ගැඹුරු සත්‍යතාව එළිදරව් කළ මැනව සුදාත්මන වහන්සේ මේ වචනේ ගැඹුරු දේ සත්‍ය දේ එළිදරව් කර කෙනෙකුට මේක තේරුම් ගන්න ආත්මික ප්‍රඥාව කෙනෙකුට තුල තමයි මේ තුලින් වහන්සේ කෙනෙකුට කතා කරන්න ඔබගේ හඬ කෙනෙකුට ඇසෙන සලස්වන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි මතක තබා ගන්න ඕනේ අපි කිතුරු ජීවිතයට ඇතුළු වුණාම අපි හැමෝටම ආත්මික සටනක් තියෙන බව. ඒ ආත්මික සටන කිසි කෙනෙකුට එකෙන් පැනලා දුවන්න බෑ. මේ සටන කරන්න ඕනේ ජය ගන්න ඕනේ. හැබැයි ජය ගන්න ලේසි. අපි මේ ආකාරයට අපි ඇඳුම් කට්ටලය පැළඳගෙන සිටියොත්. දැන් මෙතන කියන අපේ පොරබැදීම වනාහි මෙතන කියන ඉතින් ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේගේ ශක්තියයි බලවත්කමේ බලවත් වෙන අපගේ ශක්තිය නෙවෙයි ස්වාමීන් වහන්සේගේ ශක්තියයි බලවත්කමේ බලවත් වෙන්න. කොහොමද ස්වාමීන් වහන්සේගේ ශක්තියයි බලවත්කමේ බලවත් වෙන්නේ? සුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන. සුද්ධාත්ම වහන්සේ තුලින් සුද්ධාත්ම වහන්සේ පැමිණි කල දුබලා බලය ලබනවා. කිය දේවචන කියනවා. එතකොට සුද්ධාත්ම වහන්සේ තමයි අපිට ආත්මික ජීවිතයට බලය දෙන්නේ. සුද්ධාත්ම වහන්සේගේ බලය. එතකොට උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමේ බලවත් වෙන්න කියලා කියනවා.
අපේ ශක්තියෙන් බෑ මේ සටනෙන් ජය ගන්න අපේ ශක්තියෙන් බෑ. ස්වාමීන් වහන්සේගේ ශක්තිය. ස්වාමීන් වහන්සේගේ ශක්තිය බලවත් වෙන්නේ කොහමද? අපි උන්වහන්සේට නමස්කාර කරන විට උන්වහන්සේගේ වචනය තුලින් අපි ශක්තිමත් වෙනවා. ආත්මික ජීවිතයට ආහාරය සහ ශක්තිය දෙවියන් වහන්සේගේ වචනයයි. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි අපි ප්‍රබෝධමත් වෙන්නේ, ශක්තිමත් වෙන්නේ, ධෛර්යමත් වෙන්නේ. ඒ වගේ උන්වහන්සේගේ වචනයෙන් තමයි අපේ ආත්මික ජීවිතය පෝෂණය වෙන්නේ. ඒ ආත්මික ජීවිතයට පෝෂණය ලැබෙනකොට ආත්මික ජීවිතයට ශක්තිය ලැබෙනවා. අපි දවස් දෙක වේලක් විතර කෑවොත් අපිට ශක්තිය තියෙනවා. සාමාන්‍ය ජීවිතේ. නැත්නම් සතියකට එක දවසක් විතර කෑවොත් ශක්තිය තියෙයිද? ආත්මික ශක්තිය නෑ. සාමාන්‍ය ශක්තිය අපිට තියෙයිද? එක දවසක් සතියට එක දවසක් කෑවොත් නෑ. අපිට තුන් වේලක් කන්න ඕනේ මානසික ශක්තිය. ඒ වගේම තමයි ආත්මික ශක්තියට දෙවියන් වහන්සේගේ වචනයයි. මේ වචනය තමයි ආත්මික ජීවිතයට ආහාරය. ඒ දිනපතා ඒ ආහාරය ගන්නකොට ස්වාමීන් වහන්සේගේ ශක්තියේ බලවත්කමේ බලවත් වෙන්න යනවා අපි. ඊට පස්සේ කියනවා 11 වෙනි පදේ කියනවා යක්ෂයාගේ උපායන් වලට විරුද්ධව සිටින්න පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුධ ආයුධ පැනඳ ගන්න. බාණිතර කියනවා යක්ෂයාගේ උපායන් උහරි උපායශීලී කෙනෙක් සාතන් කියන්නේ ස්වර්ගයෙන් වැටිච්ච දේවදූතය. යක්ෂය කියලා දෙවියන් වහන්සේ මැව්වේ නැහැ. යක්ෂය කියලා හිටියේ නැහැ. ස්වර්ගයේ උන්වහන්සේට නමස්කාර කරපු දේවදූතයන් තමයි උන්වහන්සේ ශාප කරලා පොළොවට දැම්මේ. ඔවුන් තමයි යක්ෂයන් වෙලා යක්ෂයා කියන්නේ විරුද්ධකාරයා. එතකොට යක්ෂයා තමයි මිනිස්සුන්ව ඉස්සලම පරීක්ෂා කළේ. මිනිස්සුන්ගේ පැත්තට හරවගත්තේ. ඒක මෙතන කියන්නේ යක්ෂයාගේ උපාය කෙදුවා ඉස්සලම ආදම් මේව අල්ලගන්න. ඒ උපාය සාර්ථක වුණා. හැබැයි ජේසුස් වහන්සේගේ උපායන් යෙදුවා ඒ වගේම ඒක අසාර්ථක වුණා. ජේසුස් වහන්සේ උපායන් හවුන්නේ නැහැ. එතකොට යක්ෂයාගේ සියලු උපායන් වලට විරුද්ධව සිටින්න පුළුවන් වෙන පිරිස දෙවියන් වහන්සේගේ සියලු යුද ආයුධ පල්ල ගන්න කියලා කියනවා. දෙවියන් වහන්සේගේ යුද ආයුධ තියෙන අපිට දීලා. තේනවා? ඒවා විකුණන්න නැහැ. right? ඒවා විකුණන්න නැහැ යුද ආයුධ සල්ලි වලට ගන්න නැහැ. බලමු යා මොනවද යුද ආයුධ කියලා. ඊට පස්සේ කියනවා මක්කිස්සන අපේ පොරබැදීම වඩාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නෙවෙයි. මනුෂ්‍යයට විරුද්ධව නෙවෙයි. එක එක්කෙනාට විරුද්ධව නෙවෙයි අපේ සටන තියෙන්නේ. මාංශය, රුධිරය. සාමාන්‍ය යුද්ධන මාංශය සහ රුධිරයනේ. මනුෂ්‍යව පරාජය කරන මාංශය නැති කරන්න ඕනේ. ලේ හලන්න ඕනේ මේ දේවල්. ඕනම යුද්ධයකදී ලේ වැගිරීම මනුෂ්‍යගේ ජීවිත විනාශ වෙකයි. එතකොට අපේ පොළොබැදීම වලයි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොවේලු. එහෙනම් මොනවද? මෙතන කියනවා අධිපතිකම් වලට පරාක්‍රමධාරීන්ට මේ අන්ධකාර ලෝක මුලාදෑනින්ට ස්වර්ග ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවයි කියලා. මේක ලේසි පාසු සරණක් නෙවෙයි. හැබැයි අමාරු සරණකුත් තිබෙනවා. මේ සටන් ඔක්කොම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මොන ලෝකෙරම ජයග්‍රහණය දීලා තියෙනවා මේ සටන් කරලා. දැන් අන්තිම සටන මොකද්ද? ස්වර්ග ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවට. සාතන් ලෝකයක් හදාගෙන යනවා. ඒ ලෝකයේ අන්තිමට අවුරුදු 7 පීඩා කාලයෙන් පස්සේ ඒ තුරෙනසනක මැරිච්ච ආත්ම ඒ ලෝකෙට ගෙන යන. ඒක ආත්මික රහස. ඒක වැඩි දුරට කතා කරන්නේ නැහැ මම. කෙසේ වුණත් මෙතන කියනවා ස්වර්ග ස්ථානවල සිටින දුෂ්කම ආත්ම. ඒක පළවෙනි කියන අධිපතිකා. ඊළඟ පරාක්‍රමධාරී. අධිපතින් ඉඳලා තියෙනවා. පරාක්‍රමධාරීන් ඉඳලා තියෙනවා. ඒකට සාතන්ගේ සාතන්ලා. ස්වර්ගයට වැටිච්චව 666 ඒ සාතන්ලා. එතකොට මුලාදෑනින් අන්ධකාර ලෝක මුලාදෑනින් අන්ධකාර ආත්ම තියෙන අන්ධකාර ලෝකේ. ඒ වගේම ස්වර්ග ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාව. මේ මුළු ලෝකෙම ආක්‍රමණය කළ
අල්ලගෙන තිබුණා. මනුෂ්‍යගේ නිර්මාණය මොනවද හදන්නේ? ඒ හරහා මිනිස්සුන් අල්ලනවා සාතන්. ඒකයි වැඩේ. බලන්න අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් කියන එක. මේ ඉන්ටර්නෙට් එකට සතන්ලා ඉන්නවා. ඇයි හේතුව? මේ ඉන්ටර්නෙට් එකේ හොඳ පැත්තක් තියෙනවා. මේකේ නරක පැත්තක් තියෙනවා. මනුෂ්‍යයන් ඒකට නරක පැත්තට ගියොත් ඒ හරහා සතන් අල්ලන ඔක්කොම දෙනාම. තරුණ තරුණිය හැම කෙනෙක්ම අල්ල ගන්නවා. අපි දන්නේ නැත්නම් ඒවට හවුවල ඉවරයි සමාන. එතකොට ඕනම දෙයකින් මනුෂ්‍යයන් අල්ලන්න දන්නවා. ක්‍රමය දන්නවා කොහොමද මනුෂ්‍යයන් අල්ලන්නේ කියලා. ඒ ඔක්කොම ක්‍රම කියන්න නම් මට මාස දෙකක්වත් ඕනේ. රයිට්? ඒ ඔක්කොම අල්ලගත්ත දේවල් කියන්න නම් ඇත්තම කිව්වොත් මාළගේ වට දත්ත තියනවා නැත්නම් ඒවට ඔක්කොම තියනවා. සටහන් තියෙන වෙලාවක ඉන්නේ පොතක් ලියන්න ආත්මික සටන සම්බන්ධව ඒක කවුරුත් නොදන්න ලෝකෙ කිසිම කෙනෙක් නොදන්න ආත්මික රහස් සටන් අපි ඒකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා බය නැතුව කියනවා. ඒක ජයග්‍රහණය ලැබුවම මිස පරාජය නමුත් බාධාව, පරීක්ෂාව, නින්දාව, අපහාසාව, ලැජ්ජාව හැම දෙයක්කට මුහුණ දුන්නා. බොහෝ දේවල් වලට මුහුණ දීලා තමයි එල්ල කරපු පහරවල් එකක්වත් අපි අතහැරියේ නැහැ. ඕ එල්ල කරන්න අපි ඉදිරියටම ගිහිල්ලා ඌ පරාජය කරලා ඌ අන්ධකාර ගුහාවට දාලා තියෙනවා. ඒක විශාල සටනක්. ඔයගොල්ලන්ට කිව්වට ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ ආත්මික ජීවිතේ. right. ඊට පස්සේ කියන 13 වෙනි පදේ එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්න පුළුවන් වෙන පිරිස ස්ථිරව සිටින්න පුළුවන් වෙන පිරිස දෙවියන් වහන්සේගේ සියලු යුද ආයුධ අරගනින්න කියලා කියනවා. නපුරු දවස් වෙනවා. ඒ නපුරු දවස්වලදී සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්න පුළුවන් වෙන පිරිස සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින දෙවියන් වහන්සේ තුළ ස්ථිරව සිටින පිරිස දෙවියන් වහන්සේගේ සියලු යුද ආයුධ පරද ගන්න. නපුරු දවස් වෙනවා. ඒ දවස්වලදී සම්පූර්ණ කරගෙන ස්ථිරව ඉන්න. මේ යුද ආයුධ පරද ගන්න ඕන වත්මත් හැම කෙනෙක්. ඒ යුද ආයුධ පරදින්න ඕනෙමයි. සටනට යන්න බෑ නැත්තම් අපි පරාජය ආත්මික දේවල් වලින් පරාජය වෙලා ඉන්න එකයි ගොඩක්. සමහර අය උන්ට අත ගහන්නෙත් බයයි. සමහර දේව සේවකයෙක් තියෙනවා. බයයි. ඒගොල්ලන්ගේ පවුලට පාර ගහයි, යාට පාර ගහයි, ලෙඩ කරයි, අරකයි මේකයි කියලා බය දාලා තියෙනවා. බය හරහා උගක් අය දැන් ආත්මීය සතන නතර වෙලා තියෙනවා. සමහර දැන් කියන නෑ සතන නෑ මොකුත් නෑ කියලා. right. 14 වෙනි පදේ තමයි සර්ව ආයුධ තියෙන අපිට පළ දෙන්න තියෙන දේවල්. දැන් රෝමන් සොල්දාදුවෙක්ගේ අපි ගමු මේ කොටයක අපි ගමු. ඒකේ බලන්න තියෙනවා සබකම නැමැති ඉඟ පටිය. සබකම නැමැති ඉඟ පටිය. මේ පටියෙන් තමයි මොකද්ද මේ කඩුවේ රඳවා පවතින්නේ. මේ පටියෙන් තමයි තමාගේ ඇඳුම රඳා පවතින්නේ. අපේ වගේ කලිසන් ෂර්ට් නෙමෙයි කාලේ ඇඳේ මේවා තමයි ඇඳේ යුද්ධෙට. right. එතකොට සබකම නැමැති ඉඟ පටිය. බෙල්ට් එක කියලා තියෙන අතර හරිද? මේ බෙල්ට් එක මේකට සමාන කරන්නේ මොකද්ද? සබකම. අපි තුල බොරුව තියෙනවා නම් සාතන්ට හවු වෙලා ඉවරයි. බොරුවෙන් බෑ සතන ජය ගන්න. සබකම තියෙනවා. සත්‍ය කතා කරන්න. කිතුරුවන් තුල බොරුව තියෙන්න බෑ. බොරුවෙන් ජීවත් වෙනවා නම් ඔව් සාතන්ට හවු වෙලා ඉවරයි. මොකද බොරුවෙන් පියා සාතන්. සමහර අය ඉන්නවනේ අප්‍රේල් මාසයේ ඉඳලා බොරු කියනවා. නේද? මොඩියාගේ දවසේ කියලා බොරු කියනවා. සමහර අය නම් කට ඇරියොත් පට්ට බොරු කියන්නේ. සමහර අය නමුත් දාලා තියෙන රච බොරු කාර්යය. සමහර අය නිකන් ඇගේ තියෙන බොරුවමයි. බොරුව කියලා මිනිස්සුන්ව මුලා කරන වංචා කරනවා. මතක තියාගන්න බොරුවෙන් ජීවත් වෙනවා නම් සාතන්ට යහව වෙලා ඉවරයි. මොකද බොරුවේ පියා සාතන්නේ. එතන බොරුවේ පැටව සාතන්ගේ පැටව. ඒ නිසා කිතුරුවන්ට බොරුවෙන් ජීවත් වෙන්න බෑ. සබකම නැමැති ඉඟ පටිය නිතරම බැඳ ගන්න ඕනේ. සබකම. සත්‍ය කතා කරන්න. බය වෙන්න එපා. සත්‍ය කතා කරන්න. ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ.
සමහර පොඩ්ඩක් අපිට අපහසුතාවයක් ඇත්ත කතා කරනකොට. ඔබ දන්නවද මම ඇත්ත කතා කරලා මට ලක්ෂ 3ක් නැතුව ගියා මගේ වාහනේ ඉන්ෂුරන්ස් එක නැත්තම් ෆිනැන්ස් ඉන්ෂුරන්ස් එක ගන්න. මං ගිහලා ඇත්ත කිව්වා. ඇත්ත කිව්වෙද දුන්නේ. ඇත්ත කිව්වෙද දුන්නේ. මොනවා කරද? ඒවුණාට මට වෙන පැත්තකින් සැපුණ ඔක්කොම හදාගන්න. දෙවෙනි පාරත් මට ඒ දුර වාහනේ මෙයා කරනකොට සමහරක් ඔක පොඩ්ඩක් හප්පලා දාලා යන්න ගියා. ඉන්ෂුරන්ස් එකකින් ගෙවන සමහර එමනේ කරන්නේ. හප්පඩාකාරී වද්දන. මම කිව්වා මම ඒක කරන්න කැමති නෑ. මට බොරුවට හප්පලා මම දුවන වාහනේ බොරුවට හප්පලා ඉන්ෂුරන්ස් එකෙන් මම ගන්න කැමති නෑ. ඒ නිසා මගේ අතින් වියද ෆුල් ඉන්ෂුරන්ස් කරලා මගේ අතින් වියදම් කරලා මං හැදුවා. ලක්ෂ 3ක් විතර ඉන්නවා. හේතුව මොකද්ද? අපි බොරුවට ඉඩ දුන්නොත් වංචාවට ඉඩ දුන්නොත් ඌ අපි වල්ලගෙන ඉවරයි එතනද. අපිව රවටගෙන ඉවරයි අනිත් කෙනාව රවටන්න ඉස්සලා අපි රවටෙලා ඉවරයි. සාතන්ගේ රවටෙලා. ඒ නිසා බොරුව ඔබේ ජීවිතයෙන් පහ කරගන්න. ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න. නැත්තම් නිශ්ශබ්ද වෙන්න. බොරු කියන්නේ ඒවා නිශ්ශබ්ද වෙන්න. කවුරු හරි අපිට දැක්කොත් නිශ්ශබ්ද වෙන්න බොරු කියලා අවශ්‍ය නැහැ නිශ්ශබ්දව නැත්තම් එතනින් ටක් ගාලා මාරු වෙලා ඉන්න. ඒක තමයි ක්‍රමය. නිසා ඇත්ත කතා කරන්න. බොරුව කතා කරුවොත් එතන අපි සාතන්ට හසු වෙලා ඉවරයි. දෙවෙනි එක එනම් මතක තියාගන්න සදාකම නැමැති එකපටිය. දෙවෙනි එක. මෙතන කියනවා ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම. මෙතන ලයවැස්ම දාලා තියෙනවා. බාන එක තහඩු වලින් හදලා තියෙනවා. ඇයි හේතුව? මොන පහරවල් ආවත්, ගිනි හෙලි ආවත් නැත්නම් හෙල්ල පාරවල් ආවත් මේ පපුව ආරක්ෂා වෙනවා. එතකොට මේකෙන් කියන්නේ ධර්මිෂ්ඨකම ලයවැස්ස කියන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වීම තමයි ධර්මිෂ්ඨකම කියන්නේ. ධර්මිෂ්ඨ ජීවිතයක් කියන්නේ උන්වහන්සේගේ අනපනත් වලට කීකර රෝම 2:14 පොඩ්ඩක් කියවන්න ඕම තියෙනවා ඔක තියලා. රෝම 2:14. මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නෝ. ව්‍යවස්ථාව අසන අය ධර්මිෂ්ඨයෝ නෙමෙයි. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනපනත් පිළිපදින අයයි ධර්මිෂ්ඨය කියලා කියන්නේ. අසන අය නෙමෙයි. ඒක කියන්නේ අසන්නෝ පමණක් නොවේ ඒ පිළිපදින්නද ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ව්‍යවස්ථාව අසා දෙවියන් වහන්සේගේ ආඥා නැත්නම් අනපනත් අසා ඒක පිළිපදින අය තමයි ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ. නැත්නම් වැඩිපුර ටිකක් දාන ධර්ම දුන්නම ගොඩක් පින් දහම් කරපුවම හරි ධර්මිෂ්ඨයි කියලා හිතන්න එපා. එයා කොයි විදියට හම්බ කරනද කවුද දන්නේ? කුඩු ව්‍යාපාර කරලා හම්බ කරලා ධර්මිෂ්ඨ කෙනෙක් වගේ ලොකුවට දාන ධර්ම දෙන්න පුළුවන්. ඒ ධර්මිෂ්ඨකම නෙමෙයි. ඒගොල්ලෝ ඉතින් ඒවා දීලා අරවා කැපෙයි කියලා. මේවා මේ ජාවාරම්බඩ හොර වැඩ කරලා ඔක්කොම හිතනවා අර මන් තියා පින් දහම් කරුවොත් මට අරගෙන පොඩ්ඩක් ෂේප් එකක් අම්මේ මගේ පාපය පොඩ්ඩක් අඩු වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ අසාධාරණයෙන් නැත්තම් අයුක්තියෙන් හම්බ කරලා දාන ධර්ම දුන්නා කියලා ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න දෙවියන් වහන්සේ. ලෝකේ ගණන් ගන්නේ ධර්මිෂ්ඨ කියලා. එයා හරි මොනවද උපාසික මහත්තය කියලා කියන්නේ. නේද? අර උපාසික මහත්තය. දානපතිය. ඒ වගේ කියලා හිතයි. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ව්‍යවස්ථාව අසා පිළිපදින අය. ව්‍යවස්ථාව කියන්නේ දෙවියන් වහන්සේගේ ආඥා නැත්නම් අනපන අසලා ඒකට කීකරු වෙන්නව අය තමයි ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න. ධර්මිෂ්ඨ කිරීම. ධර්මිෂ්ඨ ජීවිතය. දැන් අපේ ලංකාව ධර්මිෂ්ඨ රජයක් කියලා කොට ධර්මිෂ්ඨකමක් නැහැ. තියෙන්නේ බොරුව හොරකම වංචා මොන ධර්මිෂ්ඨකමක්ද? ධර්මිෂ්ඨ රජයක් කියලා කියනවා. ඩෙමොක්‍රසි කියලා කියනවා. නමුත් ඒකේ ධර්මිෂ්ඨකමක් නැහැ. ධර්මිෂ්ඨ කියලා කියන්නේ විවිධ භාවයේ අවංකව
සිදු කරන දේවල් තමයි ධර්මිෂ්ඨ කියලා කියන්නේ. ව්‍යවස්ථාවට අනුව හරියට රජය ගෙන යන තමයි ධර්මිෂ්ඨ රජයක් කියන්නේ. ව්‍යවස්ථාවට අනුකූලව ඒ රජය ගෙන යන්න ඕනේ. කිසි දෙයක් එහා මෙහා වෙන්න බෑ. කාටත් ඒ ව්‍යවස්ථාව එකයි. රජයක් වුණොත් රජයකට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව තමයි ඔය කෙනෙක් කියන්නේ 19 වෙනි සංශෝධනය, 20 වෙනි සංශෝධනය, 21 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථාවනේ. ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. කරලා ඒකට දානවා අනපරක් දාලා ඒකට අනුව තමයි ක්‍රියා කරන්න ඕනේ. ඒ ධම්මට ඒකට අනුව ක්‍රියා කරන්නේ නැහැ ගොඩක් අය. ඉතින් ධර්මිෂ්ඨ රජයක් නෙවෙයි. අනිත් එක පළවෙනි එක මොකද්ද? සැබෑකම. දෙවෙනි එක ධර්මිෂ්ඨ පවිත්‍ර සිතක් අපි තුල තියෙන අවශ්‍යයි. හදවත පවිත්‍රව වෙලාවෙස් ආරක්ෂා කරගන්නවා. හදවත පවිත්‍ර වේ කියන එක. හදවතේ මුළු හදවතෙන් උන්වහන්සේට ප්‍රේම කරා. නමස්කාර කරා. දෙවෙනි එක. තුන්වෙනි එක සමාදානයේ ස්මාරච්ච නැමැති වහන් අර වහමන් දාලා තියෙනවා. ඒකට අපේ සමාදානයේ ස්මාරච්චිය නැමැති පාවා අපි තුල තියෙන ඕනේ සමාදානයේ ස්මාරච්චිය. අස්මාරච්චිය නෙමෙයි. සමාදාන කරන්න කෙනෙක්ලා. එකිනෙකව වෙන් කරන්න නොවේ. එකිනෙකව අවුල් කරන්න නොවේ. එකිනෙකව කොටවන්න නොවේ. එකිනෙකව විවේචනය කරන්න නොවේ. අපි එකට එකතු වෙලා එකිනෙකව විවේචනය කරනවා නම් කල්ලි ගෑයිලා එහෙනම් මෙතන මතක තියාගන්න සාතන් එතන වැදට එන්න පුළුවන්. එකිනෙකව විවේචනය කරනවා. එකිනෙකව විරුද්ධව කතා කරන විට කල්ලි ගෑයිලා අපි මගිතන්නේ මෙහෙනම් ඒව නැහැ. නමුත් මේ දේවල් තියෙනවා නම් අපි වෙන් වෙන්න ඕනේ. එකිනෙකා එකතු වෙලා එකිනෙකාට විරුද්ධව කතා කරන්න යන්න එපා. යම් කෙනෙක් ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවනේ එයත් එක්ක කෙලින්ම ගිහලා කතා කරන බ්‍රදර් මට මේක සිස්ටර් මට පේනවා මේක වැරදි මේක හරි ගස්ස ගන්න එතනින් ඉවරයි. අපි වටේට කියන්න ඕනේ. වටේට කියනවා නම් අපි දෙවන් මාසික දරුවන් නෙමෙයි සාතන්ගේ වැඩේ කරන්න අපි පටන් ගන්නවා. කැරලි ගන්න නැත්තම් කුලප්පු කරන්න කෙනෙක්නා. එහෙනම් සමාදානයේ පණිවිඩය අපි තුල තියෙනවා. අසමාදානයේ තියෙන තැන සමාදානයේ පණිවිඩය අපි තුල තියෙනවා. හදවත තුල සමාදානය අපේ කෙනෙක්නම සමාදාන කරන්නව අය වෙන්න ඕනේ. ඒක තමයි දෙවන් මාසිකේ ක්‍රියාව. සමාදානයේ ස්මාරංචි අපි තුල තිබෙන්න ඕනේ. පහවාන් කියන්නේ ඒකයි. සමාදානයේ ස්මාරංචි නැමැති පහවාන් පායලාස නිතර සමාදානයට සමාදාන කරන දෙයට යන්න ඉදිරියට. හතරවෙනි එක ඒ සියල්ල හැර තද කියන ඒ සියල්ල හැර අදහිල්ල නැමැති ඵලය ඔය තියෙන බිමට තියන සීල් එක අදහිල්ල නැමැති ඵලය ගන්න. ඒ මොකටද? සතුරාගේ සියලු ගිනි හෙලි නිමා දවන්න පුළුවන්. සතුරාගේ සියලු ගිනි හෙලි නිමා දවන්න පුළුවන්. අපි අද ගාන මිසයිල වගේ තමයි ඒ කාලේ ගිනි හෙල්ල කියන්නේ. දන්නවද? හෙල්ල කෙරවලට මේ බෝලයක් බැඳලා එක මොනාරි පුළුන් හරි රෙදි හරි මොනාරි බැඳලා ඒකෙන් විදිනවා. විද්දම ඒ පළාතම ගිනි ගන්නවා. ඉස්සර තිබුණේ ඒවා තමයි මිසයිල. විදිනවා මේ. ඊතලේ විදින නැත්තම් හෙල්ල විසි කරා එකේ. ඒතකොට මේ පළාතම ගිනි ගන්නවා. අද මිසයිල තාක්ෂණයේ දියුණුවයි. අද මිසයිල එක. ඒ කාලේ තිබුණේ හෙල්ල එක පොඩක් වෙන. ඒකේ හෙල්ල තිබුණේ. ගිනි හෙලි නිවා දමන. මෙන්න මේ පැත්තේ තියෙන හෙල්ල වගේ. විදිනවා එක. මෙතන පැත්තේ ඒක විදිනවා හෙල්ල. හෙල්ල විසි කිරීම තියෙන්නේ. අපේ තියෙන තරඟ හෙල්ල විසි කිරීම. අන්න ඒ වගේ තමයි හෙල්ල විසි කරන ගානට ගිනි බෝලයක් දාලා ගිනි මේකක් දාලා විදිනවා. එතකොට මේ පළාත ගිනි ගන්නවා. සතුරා අපේ ජීවිතය එල්ල කරන ගිනි හෙලි පහක් තියෙනවා. සතුරා අපේ ජීවිතවලට එල්ල කරන ගිනි හෙලි පහක් තියෙනවා. ඒක මකාදවන්න පුළුවන් මොකෙන්ද දන්නවද? අදහිල්ල ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසය. වෙන මොකුත් නෙමෙයි. අදහිල්ල නැමැති ඵලය ගන්න කියලා කියන්නේ. එතකොටයි සතුරාගේ සියලු ගිනි හෙලි නිවා දවන්න පුළුවන්. මොනවද ගිනි හෙලි පහ? පළවෙනි එක තමයි සතුරා එල්ල කරන ගිනි එල්ල අදහිරියමත් කිරීම අපිව. අපේ ජීවිතය අදහිරියවත් කරනවා.
වැඩක් නැහැ කියලා අධෛර්ය කරනවා නිතර. උන්වහන්සේ තුළ යන ගමනේදී යම් යම් බාධා එනකොට අපිව අධෛර්යයටපත් කරනවා. ඒ සතුර ඇල්ල කරන ගිනිහෙල්ලක් තමයි අපිව අධෛර්යයටපත් කරනවා නිතරම. නිකන් කියලා බලපන් යාඥාවට ඔබට පිළිතුරු නැහැ. අරක නැහැ මේක නැහැ මේව නැහැ කියලා අපිව අධෛර්යයටපත් කරනවා. පළවෙනි ගිනිහෙල්ල එකයි අපි එක එක්කෙනාව අධෛර්යමත් කරනවා. දෙවෙනි ගිනිහෙල්ල තමයි සැකය අපේ ජීවිතේ නැති කරනවා. සැකය. එක එක්කෙනා කෙරේ තියෙන සැකය. නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය කෙරේ තියෙන සැකය. නැත්නම් උන්වහන්සේ පිළිතුරු දෙයිද කියන එක සැකය අපේ ජීවිතේ. එකිනෙකා අතර සැකය ඇති වෙන විට ඔය එල්ල කරන ගිනිහෙල්ලක් තමයි සැකය අපේ ජීවිතේට. ඒකට මොකක්ද කරන්නේ? නිවාදවන්ට නම් අදහිල්ල අපේ ජීවිතේ තියෙන්න ඕනේ. අදහිල්ල. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය. වෙන කිසි දෙයකට ඒක නිවාදවන්න බෑ. අදහිල්ල නැමැති පළියට තමයි පුළුවන් ඒක නිවාදවන්න. ඒ නිසා ඒ වගේම අනිත් එක තමයි අලසකම, කම්මැලිකම. අලසකම. උදේට යාඥා කරන කම්මැලි. දේවචන කියවන්න කම්මැලි. උදේට නැගිටලා යාඥා කරන අමාරුයි කම්මැලි. උදේට දේවයට එන්න කම්මැලි. උදේව නැගිටලා රෑ වෙනකන් අපි සමාජ චිත්‍රපටි බලන්න පුළුවන්. සුපර්ස්ටාර් බලනවා සමාජ. සුපර්ස්ටාර් බලනවා රෑ වෙනකන්. බල්ලා දේවයටත් නැනිදි. සාතන තොදට අතගායි. ඔබ නිදන්න සුවෙන් සතපිලා. ඌ කැමති අපි හොඳට නිදා ගන්නට හරි කැමති. දන්නවද? ඌ නිදා ගන්නවා නම් හරි කැමති අපි. අපි නැකිටවල යාඥාව මොදයක්ම තියෙන්නේ. හරි කැමති අපි නින්දට දාන්න. ඒකට බයිබල් පද තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රියතනත්වට නින්ද දෙනසේ. ඒ නිසා ඔබ නිදි. බයිබල් පද තියෙනවට ඔව් අම්මා ඒක අපේ පැත්තට අරවට අග්ගල වාසියද ගන්නවා. පැය 8ක් නිදා ගන්න කියලා තියෙන ඇත්ත. නමුත් අපිට නම් මේ දවස්වල පැය 8ක් තියා පැය 4ක් 5ක්වත් නිදි නෑ. අපි ආඥාවල එක දේවල් ආත්මික සතර දේවල් නැත්නම් වෙන අනවශ්‍ය දේවල් නෙමෙයි. සතුරා හෙල්ල කරන ගිනියල් තමයි අලසකම අපේ ජීවිතේ. දේවචන කියවන කම්මැලි. ඉතින් උදේට පල්ලියට එන්න තරි කම්මැලි. සමහර යාඥා කරනකොට පල්ලිය යන්න දෙපාද කියලා. මාර අය තමයි. ඒකට යාඥා කරන්නේ. දිව්‍යන් වහන්සේ ආඥා කරලා තියෙනවා යම් දෙයක් ඒකට යාඥා කරන්න එපා. දැන් උන්වහන්සේ ආඥා කරලා තියෙන 6 දවසක් වැඩ කරන එක දවසක් උන්වහන්සේට නිවාඩු දවසක් දෙන්න. උන්වහන්සේගේ අභිමුඛය රැස් වෙන්න. ඒක රැස් වෙන්න කියන්න තියෙද්දි අපි ආය යන්න ඕනේ ස්වාමීනි ඉරිදට එන්නද පල්ලියට කියලා. ඒකෙදි මේ පාර දාලා තිබුණ පාර මට මැසේජ් එකක් දාලා තිබුණා. ලංකාවේ නෙමෙයි හැබැයි ලංකාවේ එක්කනේ පිටරට. මම යාත්‍රා කරන ඉත පල්ලියට සුදුසුද කියලා මට වැටහුණා. ළඟ හිටියන හොඳ ඩොක්කක් අයින්. දේවචනේ කියලා තියෙනවා නම් මේ දේ කරන්න කියලා එතනින් එහාට ස්වාමීනි කරන්නද කියන එක ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නැහැ. කරන්න කියලා තියෙන දේ පුළුවන් දේ දෙවනවාසේ කියලා තියෙනවා. උන්වහන්සේ බැරි ආඥාවක් මනුෂ්‍යයට දීලා නැහැ. මතක තියාගන්න. එතකොට අලසකම අපේ ජීවිතේ. අලසකමට හොඳ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න කියලා තියෙන යමක්. දන්නවා. අලසයා ගිහිලා කූඹියගෙන් ඉගෙන ගන්නවා. අලසා කූඹියාලකට කියලා කූඹියාගෙන් ඉගෙන ගන්නවා. කූඹියා නායකයෙක් නෑනේ. ඕ ඒ රස කර ගන්න බලන්න කොහොමද එකතු වෙලා අරයන්නට එකමුතු වෙලා කරපොත්තේ කවුරුත් මැරලා අම්මා කට්ටියම සෙට් එකම අරයන. කූඹියේ කවුරුත් ඔක්කොම එකතු වෙනවා සෙට් එකම අරයන. ගිහලා රස කර ගන්නවා. විශ්ව කාලේ එනකොට ඔක්කොම රස කරලා තියා ගන්නවා. නායකයෙක් නෑ. බලධාරීෙක් නෑ. කූඹියගෙන් ඉගෙන ගන්න තියෙන උච්චවලිතව කඩිස්සර කමින් ක්‍රියා කරන ආහාර සපයා ගන්න. ඒකයි සලමෝන් ප්‍රඥාවෙන් ලියලා තියෙන්නේ හිතෝපදේශ පොතේ කූඹිය අලසය ගිල කූඹියගෙන් ඉගෙන ගන්න.
ඕනගේ බයිබල් පදේ දෙන්න. හිතෝපදේශපති. අලස් එක්කෙනාට කියන කූඹියගෙන් ඉගෙන ගන්න කියලා කියනවා. තවරේ පෙරළුණු ටක් ගාලා කියනවා. හිතෝපදේශපති දෙන්න. කවුරු කෙනෙක් කියන්න ටක් ගාලා. පයි 6. හිතෝපදේශ 6. ආරයි කියවන්න. අලස්යා කුඹියා ළඟට ගොස් උගේ මාර්ගය බලා ඥානවන්ත වෙයන්න. උඩ ප්‍රධානියෙක්වත් මුලාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නමුත් ග්‍රීෂ්ම කාලය ඌගේ ආහාර සපයා ගනි. දැක්කද? ග්‍රීෂ්ම කාලයේදී ආහාර එයාගේ සපයා ගන්නවා. කවුරුත් නායකයෙක් නෑ යාට. ඒ වගේ අලසකම් අපේ ජීවිතෙන් අයින් කරගන්න. අපි කාලය බාන නිකන් හිතාගත්තොත් දවසකට පැය 8ක් නිදාගත්තොත් අවුරුදු 30ක් ජීවත් වෙච්ච කෙනා ඔබ දන්නවද අවුරුදු කීයක් නිදාගෙනද කියලා? කාටද කියන්න පුළුවන්? අවුරුදු 10ක් නිදාගෙන. අවුරුදු 30ක් ජීවත් වෙච්ච කෙනා පැය 8ක් නිදාගත්තොත් අවුරුදු 10ක් එයා නිදාගෙන. අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 20ක් නිදාගෙන. හරිද මම කිව්වා? ගණන් හරිද? පැය 10ක් නිදාගත්තොත් දවල්ටත් එකක්. එතකොට කීයද? හිතන්න. අපේ කාලේ වැඩිම කාලයක් බුදි. කාල පුරා. ඒ නිසා අලසකම තමයි ගොඩක් ගේන්නේ. දේවචන කියවන්න කම්මැලි, දේව අභිමුඛේ ඉන්න කම්මැලි. මෙතන වාඩි වෙලා ඉන්න අමාරුයි සමහර අයට. හැබැයි තෙල් පොලිමේ දවසම ඉන්න පුළුවන්. තෙල් පොලිමේ. නේද? ඒ නිසා මතක ගන්න අලසකම සතුරා එල්ල කරන ප්‍රබල ගිනිහෙල්ලක් තමයි කිතුණුවන්ට. අනිත් එක තමයි උඩඟුකම. අපේ ජීවිතේ ගෙන උඩඟුකම, මමත්වය, අහංකාරකම. එල්ල කරන තව ගිනිහෙල්ලක් තමයි ස්වර්ගයෙන් ලුසිෆර් වැටුනේ. නමස්කාර නායකයා වැටුනේ මොනවාද? උඩඟුකම, මමත්වය නිසා. අද උගකයි දෙවන් වහන්සේ තුළින් වැටි යන තමාගේ මමත්වය, උඩඟුකම, අහංකාරකම. තමාව දෙවනස්සේ පාවිච්චි කරනකොට තමාව පොඩ්ඩක් දෙවනස්සේ ඉහළට තබනකොට උඩඟු වෙනවා. ආශිර්වාද කරනකොට උඩඟු වෙනවා. මමයි රජා කියලා. මට වැඩි කෙනෙක් නෑ. මන් නැත්තම් කරන්න බෑ. මම නැත්තම් කොහොමද වෙන්නේ? මම කියලා කිව්ව දාට එතනදී සාතන් ලාලලා ඕනම කෙනෙක් මාවත් එකයි ඔයගලන්වත් එකයි කාවත් එකයි. මතක තියාගන්න. මම කියන එක ඉස්සරහට දාගත්තොත් දෙවියන් වහන්සේ ඉස්සරහට දාන්න නැතුව එතනින් අල්ලන ඕනම කෙනෙක් අල්ලන්න පුළුවන්. අපි මුල්තර දෙන්න ඕන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ නැත්තම් මම කවුද? දෙවියන් වහන්සේ තමයි මගේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි මගේ රජුගේ රජා. මගේ ස්වාමීන් වහන්සේ, මගේ ගැලවුම්කන් වහන්සේ. අන්න ඒවයි මතක තියාගන්න. උන්වහන්සේ ඔබේ ජීවිතේ පළමු තැන. උඩඟුකම සතුරා එල්ල කර තවත් ගිනි ඒවට බයිබල් පද තියෙනවා. මම ඒක දුන්නේ ඔයගලන්ට. අනිත් එක ලිංගික පාපය. අනිත් එක සමලිංගික පාපය, විරුද්ධ ලිංගික පාපය. මේක තමයි අනිත් සතුරා එල්ල කරන ගිනි හේල අපේ ජීවිතේට. ඒන ගිනි එලි පහ. මොකද්ද පළවෙනි එක? මොකද්ද පළවෙනි එක? අදහිටපත් කිරීම. දෙවෙනි එක සැකය. තුන්වෙනි එක අලසකම. හතරවෙනි එක පස්වෙනි එක මේක තමයි සතුරා ඕනම කිතුණුවෙකුට එල්ල කරන ගිනිහෙලි මේවා තමයි. සමහර අයට මේවා එල්ල කරලා නැද්ද කියලා බලන්න. මම නම් දන්නා ඔක්කොම එල්ල කරලා තියෙනවා. ඊටත් වඩා දේවල් එල්ල කරලා තියෙනවා.
මහා පරිමාණ දේවල් එල්ල කරලා තියෙනවා. අය උට හරි අමාරුයි මං ගැන. මං දන්න හරි අමාරුයි. නමුත් දිව්‍යන් වහන්සේ මාත් එක්ක ඉන්න නිසා දිව්‍යන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ නිසා මම බය නැහැ. මොකද අපේ පොරබැදී වනා මාංශයට සහ උදිරයට විරුද්ධව නෙවෙයි. මම දන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල අනිත් එක මොකද්ද? දැන් මේ ඔක්කොම තියෙන්නේ දැන් අනිත් එක ආරක්ෂා කරගන්න තියෙන දෙයක් 17 වෙනි එකේ කියනවා ගැළවීම නැමැති ආරක්ෂක ඉස්වැස්ම. ගැළවීම නැමැති ආරක්ෂක ඉස්වැස්ම. ඉස්වැස්ම දාන්න ඕනේ නැත්තම් ඊතල පාරවල් එනකොට ඔළුවට වදිනවා. සතුරා ඒක දෙවචනික කියන්නේ සියල්ලට වඩා මේ සිත ආරක්ෂා කරගන්න. මේ සිතුවිලි වලින් තමයි ගොඩක් ඇතුල් වෙන්නේ සතුරා. අපවිත්‍ර සිතුවිලි. මේ දේවල් ඇතුල් වෙන්නේ සිතින් ඇතුල් වෙන එකයි සලමන් කියන්නේ සියල්ලට වඩා මේ සිත ආරක්ෂා කරගන්න. ජීවනයේ නික්ම වේ නැත්තම් මරණය. මේ සිතුවිලි ආරක්ෂා කරගන්න. ගැළවීම නැමැති ආරක්ෂක විශ්වාසම. අපේ ගැළවීම නැමැති ආරක්ෂක විශ්වාසම අපේ දරුවා මේ ගැළවීම ආරක්ෂා කරගන්න. ඒක විශ්වාසමක් වගේ ආරක්ෂා කරගන්න කියලා කියනවා. අපිට තුන මේ වටිනා ගැළවීම. මේක සල්ලි වලට ගන්න පුළුවන් ගැළවීමක් නෙවෙයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තමගේ ජීවිතේම පූජා කළ අපිට දුන්න වටිනා ගැළවීමක්. ඒ ආරක්ෂා කරගන්න. මම මේ ඔක්කොම කෙටි කතා කරන කාලය අරින්න. ඒ නිසා මෙතනින් විශ්වාසම තබා ගන්න. ආරක්ෂක විශ්වාසම අපිව ආරක්ෂා කරගන්න තියෙන දේවල් තමයි මේ. ඔක්කොම කිය පළවෙනි එක සබකම. දෙවෙනි එක ධර්මිෂ්ඨකම. තුන්වෙනි එක අද පාවන් දාන්නේ මොකටද? ඔබ දන්නවද ලෝකෙට ඉස්සලා පාවන් ආවේ මොනවද කියලා? හරිද කියන්න. ඉස්සලම පාවන් ලෝකෙට ආවේ මොනවාද අරමුණ? දන්නා? පාවන් ඉස්සලම ලෝකෙට ආපු අරමුණ මොකක්ද? හරිද කියන්න. දන්නේ? සීතලට. පාවන් ඉස්සලම ලෝකෙට අරමුණ හදන්න සීතලට. අද සීතලට දන්නේ නෑ පැටර්න් එක. උල් වෙච්ච ඒවා අර පරණ පැටර්න් ඉස්සලා උල් වෙච්ච තමයි රෝමන් සොල්දාදුවර උල්. දැන් උල් ඒවා උල් ඒවා තියෙනවා. දැන් ආයේ ඒ ක්‍රමයට එන උලට ඇවිල්ලා. එක කාලෙට එක වෙනස් වෙන අපේ අපි ඉතින් එන කවුකාස්ටිය මේ වගේ මිනිස් දාගෙන යනවා. ගලවපුවාම හරි ස්මතයි. ඇත්තම සමත්තු ආවේ සීතලට. නමුත් අද පාවිච්චි කරන්නේ තත්වයට නැත්තම් වඩා මහත්ම ගතියක් කරන සපත්තු දාපුවට යන්නේ ඒ දෙයට තමයි අද නවීන ක්‍රමයට පැටර්න් එකට පාවිච්චි කරන්නේ. ඔබ දන්න ටයි එක ආවේ මොකටද? ටයි එක ආවේ මොකටද කියලා දන්නවද? දන්නේ ටයි එක මාස්ටර් වෙන දන්නා මේකටයි කියලා නේද? ටයි එක ඒකත් සීතලට. ඒකත් සීතලට. ඒ කියන්නේ ඉස්සර ඇඳුම් වල මේ උඩ බට් එක නැහැ. උඩ බොත්තම නැහැ. ඒ නිසා මොකද කරන්නේ ස්කාර්ෆ් එකක් අරගෙන ඒක වදිනවා සීතලට. මොකද ඔබ දන්නවනේ බෙල්ලට සීතල එනකොට මේ ස්කාර්ෆ් එක බැඳගත්තම නේද? සීතල කාලට දාගන්නවා නේද ස්කාර්ෆ් එක. මේව දාගන්නවනේ. දාගත්තම බෙල්ලට සීතල එන එක නැතු වෙනවා. කන් වලට බෙල්ලට සීතල එනකොට දාගන්නවා. ඒ නිසා මොකද කරේ ස්කාර්ෆ් එක බැඳ එක ටික මොකද ටයි එක වුණා. ඒක පැට් එකට දැන් දාන තත්වයට. ටයි එක දාලාගෙන තත්වයට. ආවේ සීතලට. දාන්නේ මේකට. කොහොමද? මුලින්ම ආර මොන කෙනකින් ආලා බලන්න. ආවේ මොකටද කියලා ඉස්සලම මේ ටයි එකයි සපත්තුයි මොකටද ආවේ කියලා අහන්න ඕන කෙනකින්. ඔය ලොකු අයකින් ආලා බලන්න. මොකද අපිට බයිබල් විසරදේ ගන්නපු දේවල් මේවා ලෝකේ ආරම්භයේ. ආවේ මේකටයි. නමුත් අද පාවිච්චි කරන වෙන දෙයක්. රයිට්. ඒ වගේම මේ දේවල් තියෙන ආරක්ෂා කරගන්න අදහිල්ල නැමැති ඵලය අපිව ආරක්ෂා කරන ගිනියලි නිවාදවන්ත. අනිත් එක ආරක්ෂක ඉස්වැස්ම. මේ ඔක්කොම අපිව ආරක්ෂා කරගන්න. හැබැයි සටන් කරන්න ආයුධ පහක් තියෙනවා. සතුරත් එක්ක සටන් කරන්න ආයුධ පහ.
ඒවා අද ලෝකේ පාවිච්චි කරන මිසයිල T56 මේ වගේ දේවල් තමයි. right? ඒවට ආත්මික ආයුධ පළවෙනි ආත්මික ආයුධය තමයි යාඥාව. කියන්නේ නිර්හාරව නැත්නම් යාඥාව. නිර්හාර යාඥාව. සතුරාට එල්ල කරන බලවත්ම ආයුධයක් තමයි නිර්හාර යාඥාව. ජේසුස් වහන්සේම කිව්වා මෙවැනි ආත්ම දුරු කරන්න බෑ නිර්හාරයෙන් යාඥාවෙන් නිසා. නිර්හාර පසුතැවිල්ල තමයි උට හරිම අමාරු. උ පරාජය වෙන්න එකම බලවත්ම දේ නිර්හාරය සහ පසුතැවිල්ල. නිර්හාර යාඥාව විතරක් නෙවෙයි. නිර්හාරය සහ පසුතැවිල්ල උගේ බල රහිත කරන දෙයක් ඇති. උට ඉන්න බෑ පසුතැවෙනකොට නිර්හාරයෙන් ඉඳලා. නිර්හාරය සහ පසුතැවිල්ල තමයි ඇත්තම පළවෙනි එක මම කියන්නේ. නිර්හාර යාඥාව අනිත් එක. යාඥාවෙන් තමයි ලවන්න පුළුවන්. තුන්වෙනි අනිත් එක වෙයි මම එකට එකක් එකතු කරන එකයි නිර්හාර පසුතැවිල්ල කියන එක. පළවෙනි එක, දෙවෙනි එක නිර්හාර යාඥාව, තුන්වෙනි එක දෙවියන් වහන්සේගේ වචනය. නිර්හාර යාඥාවෙන් මොකක්ද වෙන්නේ? මාංශය පරාජය කරනවා. මාංශය අදපත් කරනවා. ආත්මය අපේ ඉදිරියට ආත්මික සටනට ආත්මෙන් තමයි සටන් කරන මාංශයෙන් නෙවෙයි. ආත්මික දේවල් වලට ආත්මෙන් සටන් කරන්න ඕනේ. ඒක ආත්මේ ශක්තිමත් වෙන්න ඕනේ. ආත්මය ශක්තිමත් වෙන අනිත් කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වචනය. වචනේ කියවන්න, අසන්න, මෙනෙහි කරන්න, අසා පිළිපදින්න. මේකයි දේ වචනේ අපිට ශක්තිය ලැබෙන්නේ. සටන් කරන්න දෙන දේ වචනේ. ජේසුස් වහන්සේ සාතන්ගෙන් ජයගත්තේ කොහොමද? වචනේ නෙමෙයිද? ඔයම් දේවල් කියනකොට කිව්වා නෑ වචනේ මේව කියලා තියෙනවා. ඊට පස්සේ වචනේම ආවා. වචනේ කියනවා ඔබ මෙතනින් පනින්න. එතකොට දේවදූතයන් ඔසවනවා ඔබට ගෞරවයක් හම්බෙයි. ඔබගේ পায় වැදින්නේ නැහැ. මිනිස්සු දකිනවා ඔබ මහිමයටපත් වෙයි. කෙටි මාර්ගයක් පෙන්වුවේ. ජේසුස් වහන්සේ කියන දෙවියන් වහන්සේ පරීක්ෂා නොකරවයි කියලා ලියා තිබෙනවා. ඒ නිසා මතක තබා ගන්න තුන්වෙනි එක ඇවිත් දෙවියන් වහන්සේගේ වචනේ. අපේ ජීවිතේ වචනේ අසා පිළිපදින විට අපිට තියෙන ලොකුම බලවත් වූ ආයුධයක් මේක. තුන්වෙනි එක, හතරවෙනි එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට විතර සාතන් යටත් වෙන්නේ. වෙන කිසි නාමයකට සාතන් යටත් වෙන්නේ නැහැ, යක්ෂ යටත් වෙන්නේ නැහැ. ඔය කට්ටනි තක්කඩින්න බෑ යක්කු එලවන්න. උන්ට පුළුවන් බන්ධන්න කියලා කරන්න විතරයි පුළුවන්. එලවන්න බෑ. මම ඕනොට්ටුවක් අල්ලනවා. ඕන අභියෝගය දෙන කට්ටනි 100ක් එන්න කියන්න. අපේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි තනියම කරනවා ඉතින්. ඒගොල්ලන්ට දුරු කරන්න බෑ. යකෙක්ගෙන් යකෙක් දුරු වෙන්නේ නැහැ කවදාවත්. එතකොටගේ රාජ්‍යයක් පවතින. පවුලේ එක්කෙනාට විරුද්ධ නම් මේ රාජ්‍යයක් පවතීද? නෑ. සාතන්ට විරුද්ධ නෑ. එහෙම නැති මෙච්චර කාලයක් කට්ටනි තක්කඩි කොච්චර හිටියද? එන යකුඩ ගෙනවලා දාන්න බෑ ඔක්කොම. මිනිස්සු අවුණා බොරුවට ලක්ෂයයි 2යි 3යි කියලා ඉල්ලනවා. අන්තිමට තවත් යකෙක්ව දාලා හිර කරලා යනවා. අපේ මිනිස්සු අස්සරණ වෙලා ඉන්නයි කියන්නේ. ඒ නිසා මතක තියාගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජේසුස්ගේ නාමය විතරක් කියන්න එපා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියන අමතක කරන්න එපා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මලවුන්ගේ නැගිට්ටා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමය කියනකොට මරණ බලය පරාජය කරපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියන සාතන් වෙවුලනවා. ආමේන්. හalleluya. මේක හොඳට මතක තියාගන්න. නිකන් ජේසුස්ගේ නාමය කියන්න එපා. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයයි. පොළවේ සියලු නාමයට වඩා උසස් නාමයක් ජේසුස් වහන්සේට දුන්නා. ඒ දුන්නේ ස්වර්ගයේද පොළවේද පොළේද සියල්ල ජේසුස් යන නාමයට දනවන්නයි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට ඕනම සාතන් කෙනෙක් මෙල්ලයි. මතක තියාගන්න. හැබැයි උන්වහන්සේව දැනගෙන අන කරන්න. දන්නේ නැතුව පාස්ටර් කියන ජේසුස් වහන්සේගේ නාමය කිව්වොත් එහෙම ඇඳුම් නැතුව එන්න වෙන්නේ. ඒ වගේ කිව්වට අර ස්කේ වගේ පුතු වගේ ගිහිල්ලා පෞතුමා යකුදුරු කරනවා බලාගෙන ඉඳලා උන් ගිහිල්ලා කිව්වලේ පුතා පුතු කියලා කිව්වල ස්කේ පුජගේ පුතු ගාල පෞල් කියන ජේසුස් වහන්සේගේ නාමයෙන් දුරුවෙක් වුණා. කිව්වල පෞල්වත් දන්නවා ජේසුස් වහන්සේවත් දන්නවා නුඹ කවුද කියලා ඇඳුම් නැතුව ආවලු සෙට් එක. පැනලා ඇඳුම් ඉරලා දාලා ආවේ. නිකන් නෙමෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වරියට අඳුනගෙන අන කරා.
ඒක විහිළුවකට ගන්න එපා ජේසුස් වහන්සේගේ නාමය. ඒ නාමය පොළවේ සියලු නාම වලට වඩා උසස් නාමයක් දුන්නා. සයි නාමය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. ඒ නාමය තමයි පොළවේ ඡායිත වෙන නාමය. ඡායිත වෙන නාමය. සුවේ නාමය බලවත් නාමය. එතුමාගේ නාමය. ආමේන්. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තමයි මනුෂ්‍යගේ පාපය උදෙසා වන්දි ගෙව්වේ. දෙවචනේ කියන ලේ ගැල්මක් නැතුව පව්කම සිදු වෙන්නේ නැහැ කියලා. එතකොට යේසුස් වහන්සේ ලේ වලින් කිවිසුමක් කරලා තමයි මනුෂ්‍යව පාපේ ශාපයෙන් නිදහස් කළේ. අපේ ගිය සතියේ ඒක බැලුවා. ඒ රුධිරය තුමා වැගුරේ නිකන් නොවේ. මුළු මිනිස්සුන්ගේ පාපයක් කැලලා පළුද්දක් ඇති බැටළු පැටමාන නිඩේරාන අප වෙනුවෙන් උන්වහන්සේ ජීවිතය දුන්නේ. අපේ පාපේ ශාපෙන් ගලවන්න. කිසිම කැලලක් නැති කිසිම පාපයක් නැති ධර්මිෂ්ඨ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ලේ වැගිරීම නිසා තමයි අද මුළු මිනිස් සංගතියේම ලෝකේ ගැලවීම තිබෙන්නේ පව්කමාව තිබෙන්නේ. අනිත් එක තමයි ප්‍රශංසාව හා නමස්කාරය. ප්‍රශංසාව හා නමස්කාරය. ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන විට සතුරාගේ බලකොටු කඩා වැටෙනවා. ජෙරිකෝවේ පවුරු කඩා වැටුනේ ඔල්වර සමහඬ දෙන විට. ජෙරිකෝවේ පවුරු කඩා වැටුනේ. ජෙරිකෝවේ තා බලවත් කොටුවක්. ඒකේ උඩ තාප්පේ උඩ අස්සරත දෙකක් එහාම යන්න පුළුවන්. ඒකට කොච්චර තාප්පේ ඝනකමද කියලා බලන්න. ජෙරිකෝවේ තාප්පේ. එතරම්දී ස්වාමීන් වහන්සේ කියනවා නිශ්ශබ්දව ඉස්සර ගමන් කරන්න යෙරිකෝ වටේ. හත්වෙනි වතාවේ හොරණ පිපින්න ශබ්ද නගලා ඔල්වරසල් මඩ දෙන්න කිව්වා. ඒ ඔල්වරසල් මඩ දෙන විට තාප්පේ කඩාගෙන වැටුණා සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ උන සටන් කළ යෙරිකෝව සම්පූර්ණ පරාජය කළා. ඔබ දන්නවද ඒ යෙරිකෝව අදටත් ගොඩනගන්න බෑ. අදට මේට අවුරුදු 3000කට ඉස්සලා වෙච්ච දේවල් ඕවා. 3000 4000කට වැඩි වෙලා මේ දේවල්. අදටත් යෙරිකෝව ගොඩනගන්න බෑ. ඒ ගොඩනගන්න ගියොත් එයාගේ දරුවන් මැරෙන්න පටන් ගන්නවා. ඒකයි දෙවියන්සේගේ ශාපය දඬුවම. යෙරිකෝව ගොඩනගන්න බෑ අදට. මම ගිය වෙලාව බැලුවා ඊශ්‍රායල් ගිහලා අපි දැක්කා යෙරිකෝව අදටත් පාළුවට තියෙනවා. කාටවත් ඒක ගොඩනගන්න බෑ එතන තලන්න බෑ. දෙවියන් වහන්සේ එපා කළොත් අයින් කළාම තමයි ඒ දේවල්. ඒකයි දෙවියන් වහන්සේගේ සරස. අනිත් එක ඇවිත් අටවෙනි එක ඇවිත් හත්වෙනි එක ඇවිත් එක්සත්කම. යුනිටි එක්සත්කම. එක්සත්කම තියෙන තැන බලවත් ආයුධයක් ඒක. සතුරාට බෑ මුකුත් කරන්න. තනියෙන් ඉන්න විට උඩ හරි ලේසි. ඔබ දැකලා තියෙනවා ඇනිමල් ටීවී තියෙනවා. ඒකේ බලන්න කුළුවරන් කණ්ඩායමක් ඉන්නකොට සිංහයාට කොටියට බෑ. ඒගොල්ලන් අල්ලගන්න. අරගොල්ලෝ අයිනෝ ගිහලා කට්ටිය සෙට් එක එකතු වෙලා. අරගොල්ලෝ බලන්න එක්කෙනෙක්ව තනි කරන්න. බලන්න තනි කරලා කුළුවරකෙක් දැක්කම ගිහලා එළවලා අල්ලගන්න ඇති කොහොමද කියලා. තනි වෙන විට සතුරාට හරි ලේසි අපව අල්ලගන්න. හැබැයි කණ්ඩායමක් එක්ක ඉන්න විට එකිනෙකාගේ ආඥාවල එකිනෙකාව ශක්තිමත් වෙනවා. එකිනෙකාව ගොඩනගනවා වර්ධනය කරනවා. නිසා කණ්ඩායමක් හැටියට අපි යන්න ඕනේ. තනියම නෙවෙයි. ස්වාධීන නෙවෙයි කණ්ඩායමක් හැටියට අපි යන්න ඕනේ. එකමුතුකම. ඒකමුතුකමට තමයි අපි මේ වැඩසටහන තිබ්බේ. නැත්තම් ඔයගොල්ලෝ ගොඩක් අය ඉරිදා පල්ලියේදී හම්බෙනවා යනවා. ඉරිදා පල්ලියේ දැමුණ සමහර මාසෙට සැරේ හම්බෙන්නේ. කතා කරන්නත් වෙලාවක් නැහැ දුවනවා. මේ වැඩසටහන තුලින් මම දන්න ගොඩක් අය දෙවියන් වහන්සේ සහභාගීකම එකමුතුකම ඇති කරනවා. ඒකයි වැදගත්ම කාරණාව. ඒක තියන්න හේතුව ඒකයි. ඒක අපි දැක්කා. කණ්ඩායමක් හැටියට කණ්ඩායම හැංගීමෙන් කට්ටිය වැඩ කරන හැටි. කණ්ඩායමක් දිනනකොට කෑ ගහන හැටි. ඒක අර කණ්ඩායම හැංගීම. ඒතර එකමුතුකම කණ්ඩායමක් හැටියට. ඒකල පරාජය වෙනකොට දුකයි ඔක්කොටම එක්කෙනෙකුට නෙවෙයි. දිනනකොට කණ්ඩායම ගාලා කෑ ගහනවා. ඒකනේ. අපිත් ඒ වගේ දැන් කණ්ඩායම ජය ගන්නකොට අපි ඔක්කොම ජය ගන්න ඕනේ. එක්කෙනෙක්ව පරාජය කළා සතුටු වෙන්න අපිට බෑ. ඔක්කොම එක්කෙනෙක් දුකෙන් ඉන්නකොට අපි ඒක දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ ඒගොල්ලෝ වේදනාවෙන් ඉන්නකොට. රෝගෙන් ඉන්නකොට අපි ඒගොල්ලන් මෙන්න යාඥා කරන්න. ඒක තමයි හැංගීම කියලා තියෙන්නේ.
එකමුතුකම සභාව තුළ එකමුතුකම ආරක්ෂා එකමුතුකම බෙදන්න තමයි සතුරා ගෙනියලි ගේන එක එක්කෙනාගේ සැකය එකිනෙකනාව මමත්වයේ උදව්කම මේ දේවල් ගෙනාපුවම අපේ එකමුතුකම බෙදෙනවා මොකද එකමුතුකම ආරක්ෂා කරගන්න එක්සත්කම එක ආයුධයක් තමයි සාතන් දෙල්ල කරන අපි මතකද ආයුධ හත මම එක ආයුධයක් ඇතුළත් කරුවා මේකට වැඩිපුර ඒක තමයි නිරාහාරය පසුතැව කියන ආයුධය මතකද ආයුධ හත කියන්න බලන්න දන්නවනේ පළවෙනි එක මොකක්ද යාඥාව සහ පසුතැව නෑ නිරාහාරය සහ පසුතැවිල්ල පළවෙනි එක දෙවෙනි එක නිරාහාර යාඥාව තුන්වෙනි එක එන්නේ දේවදාසික වචනය හතරවෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය පස්වෙනි එක ලේ හයවෙනි එක මොකද්ද ප්‍රශංසා නමස්කාරය හත්වෙනි එක එක්සත්කම මෙන්න අපිට සටන් කරන්න තියෙන ආයුධ හත මේවා තමයි වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව ගන්න කියලා තියෙනවා වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව මේක තමයි අපේ කඩුව නැති වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව ගන්න අනිත් එක සියලු කාලවල එළීවලදී ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන යාඥා කරා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මේ සියල්ලට ජය ලැබෙන්නේ මාංශය සරණක් නොවේ මේක නිසා පැලඳ ගන්න ආයුධ හයක් තියෙනවා ආයුධ පහක් දෙක පැලඳ ගන්න ආයුධ කීයද පහයි නේද පැලඳ ගන්නේ පළවෙනි එක මොකද්ද සැබෑකම දෙවෙනි එක ධර්මිෂ්ඨකම තුන්වෙනි එක සමාදානය හතරවෙනි එක අදහිල්ල පස්වෙනි එක ඉස්වැස්ම ආරක්ෂක ඉස්වැස්ම ගැලවීම නැමැති ආරක්ෂක ඉස්වැස්ම අපේ ගැලවීම අපිට ලැබුණු මේ වටිනා ගැලවීම නැමැති ඉස්වැස්ම ගැලවීම පස්වෙනි එක එකයි සටන් කරන්න තියෙන හතක් සතුරා එල්ල කරන ගිනියලි පහක් තියෙනවා ඉතින් හිතා ගන්න කොහොමද කියලා මේවට සමානට අපේ හසු වෙන වෙලාවක් තියෙනවා හැබැයි ඔක්කොම පසුතැවෙන විට ඒ ඔක්කොම කඩාගෙන අපිට ඉස්සරහට එන්න උන්වහන්සේ අපට පැවරු වැඩේ නොකඩවා කරන්න මොන බාධකාවක් දෙවනස් සිතිරයි බලන්නේ මගේ දරුවා මගේ සේවකයා මට විශ්වාසවන්ත වැඩ උන්වහන්සේ අපිට පොඩි වැඩක් පැවරුවද ඒකට මෙලය ගෙවාගෙන අපි කරන්න ඕනේ ඔබ දන්නවද ඉස්සර නිකලාටිය කරවැණැල්ලේ සේවය කරන කාලේ බුලත් කෝපිටියේ මම එක්කිනාට ගිහිල්ලා තියෙනවා සේවය කරන 60ක්ම 70 80 වගේ එක්කිනාට සමාජ යනකොට සභාවේ එක්කෙනා ඉන්නේ මුල් කාලේ සේවය 84 85 86 වගේ ඒ වැස්ස මිනිස්සුන්ට එන්න විදිය නැක් කුඩැල්ලෝ සමාජම යනකොට එක පුද්ගලයා ඇවිල්ලා ඉන්නේ සභාවේ ඉතින් එයාට දේශනා කළා යාඥා කළා 86 කතාවක් මම කියන්නේ ඉපදිලත් නැහැ සමාජය ස්වාමීන් වහන්සේ වැඩි කරන්න ගත්තා ඒ වගේ එකපාරයි සභාව 25 දෙනෙක් බෞද්ධිස්ම ගත්ත එකපාර ස්වාමීන් වහන්සේ මට පටන් ගත්තා එක්කෙනාටත් අපි විශ්වාසවන්ත වෙන්න අපිට පවරන දේ පොඩි දෙයකට අපි විශ්වාසවන්ත නම් ස්වාමීන් වහන්සේ බොහෝ දෙයකට අපි රජකම් කරනවා ස්වාමීන් වහන්සේ බලන්නේ පොඩි දෙයකට මම විශ්වාසවන්ත ඒ සමතක තමයි අපිට සතනක් තියෙනවා මේකේ කාටවත් පැනලා දුවන්න බෑ මම මේ දේශනාව කරලා නැහැ ගොඩක් කාලෙකින් නෑ නේද අහලා නැහැ නේද ගොඩක් අය පරණ අය නම් අහලා තියෙනවා මම නිතර විස්තර කතා කරනවා මම හිතන්නේ දැන් අවුරුදු ගානකින් මේ කතා කරේ නෑ මේ සතනක් පිළිබඳව මට හිතුණා අද හදවතට දැම්මා මේ ගැන කතා කරන්න ඕනේ කියලා මට දැන් අපිට මානසික සතනක් නොවේ තියෙන්නේ ආත්මික සතනක් ආත්මික සතනට ආත්මය සූදානම් කරගන්න ඕනේ මාංශය අපි උසමහත් උනාට වැඩක් නැහැ. අපි ඉන්නවද සද්දාන්තය මෙතන ඉන්නාට පස්සේ දිනේ දැක්ක දෙක කොල්ලට සද්දාන්තය 6 දෙනා විසි කරපේ. දැක්ක දෙක කොල්ලට. ඉතින් ශක්තියද? ආත්මීය ශක්තිය. ඒකට ආත්මීය ශක්තිය කොහමද?
ආත්මේ කොතරම් ශක්තියද කියලා දැක්කද? ඒ තනි කොල්ල නම් මේ අපේ එක්කෙනෙක් ඉඳලා මෙල්ල කරන්න පුළුවන්. වැඩි මොන්නේ ජාත පොඩක් අල්ලනවා මේ විදිහට කරලා ඉන්නවා. අටකඩුත් පොඩි දෙයක්. හැබැයි කොහමද අර ඇතුලේ ඉන්න ආත්මය ආවට පස්සේ අපේ පස් දෙනේ අපේ කකුල් දෙක දෙන්නයි අත් දෙක දෙන්නයි එකට එක්කෙනයි අන්න ඒක තමයි ආත්මේ ශක්තිය කියලා කියන්නේ. යාට වෙන්නේ යාට ගානක් නැහැ. මෙතන ඉන්න එක්කෙනා නෙමෙයි කරන්නේ ඇතුලේ එක්කෙනා කරන්නේ ඔක්කොම. අන්න ඒකයි අපි දැනගන්න ඕනේ. ආත්මය කොතරම් බලවත්ද කියන එක. එතකොට අපේ ආත්මික සතරක් තියෙන්නේ. ආත්මය කොතරම් බලවත්ද කියන එක මැරෙන්න ඕනේ බලන්න. මැරලා බලන්න. මැරලා බලන්න. මැරලා ඉවිල්ලා කියන්න. ඇත්තම කියන්නේ මරණයට පස්සේ තමයි යාගේ බලවත්කම. හැම ආත්මයක්ම එච්චර බලවත් නැහැ. නමුත් සමහර ආත්ම තියෙනවා. මේ පොළවේ ජීවත් වෙලා ඉන්නකොට මේ ප්‍රබලන ඒ විදිහටම තමයි මරණත් ඒ ආත්මයේ විදිහටම තමයි. සමහර ඉන්නකොට අහිංසක නම් ඒ විදිහටම අහිංසකව ඉන්නවා. සමහර ඉන්නේ ගෑනුයි නිකන් ආයේ පිරිමි 10ක් එක්ක හරවන්න මරණමත් ඒ වගේම තමයි. ආයේ කටම තමයි. යාගේ. දන්නවා. කිඹුලෑනේ කවුද කියන්නේ අර ඒ වගේ තමයි. නේද? ජුලියාද කවුද වගේ වගේ මරණයට පස්සේ ගුණේ කියලා කියනවා. මරණයට පස්සේ වගේම තමයි අපිට පාතාලයේ සෙට් අප් වෙලා තියෙන මැනිච්. අවිලත් අපිට ගේම් ඉල්ලන්න මට. මම ගේමක් දෙමුද කියලා වගේ ගන්නවා. මම ඇවිල්ලා ගේමක් දෙමුද මොකක්ද තියෙන්නේ? මොනවා ගේමක් තියෙනවද කියලා අහනවා. මේ ගේම්ම තමයි කතා කරන්නේ. බජාර් ටොක් තමයි දාන්නේ ඔක්කොම. ඒ ඒගොල්ලන්ගේ භාෂාව තමයි කතා කරන්නේ මම බජාර් ටොක්. ඒ නිසා අපිට ආත්මික සතනක් තියෙනවා. මතක අමතක කරන්න එපා. අපි පළදින්න ඕන දේ සැබෑකම, ධර්මිෂ්ඨකම. සැබෑකම, ධර්මිෂ්ඨකම, සමාදානය, අදහිල්ල සහ ගැලවීම. ගැලවීම නැමැති ආරක්ෂක විශ්වාස. මේක පහ අපි පළදින්න ඕන. සටන් කරන්න තියෙන්නේ. මොකද්ද? නිරහර පසුතැවිල්ල, නිරහර ආඥාව, ජේසුස් වහන්සේගේ නාමය, දේව වචනය, ජේසුස් වහන්සේගේ ලේ, එක්සත්කම, ප්‍රශංසා නමස්කාරය. මේක තමයි හත. සටන් කරන්න ආවද හතක් තියෙනවා. පළදින්න ආවද පහ. පැනල ගන්න පහක් තියෙනවා. ආරක්ෂා කරගන්න. මේක පළදින්න නැතුව අරව පාවිච්චි කරුවට වැඩක් නැහැ. හෙල්ල කරනකොට ගිනියලක් එල්ල කරලා දඩස්. අර ටික කාලයක් යෝධයා වගේ ඉන්නවා. සමහර අයමනේ බණ ආත්මික යෝධයෝ වගේ ඉන්නවා. අර කර මේ කර පස්සේ මේ ඒක පාරයි ගන්න දාලා වැදිලා පාතාලෙට ඔන්න වෙන්න වැටලා ඉවරයි. ඇයි හේතුව? අර වනේ ආරක්ෂාවල් නැහැ. ඒක වෙලා තියෙන්නේ. කටින් විතර අර ටෝකේව දැන් ටෝක් දානවා කඩේ. එකයි සතුර එල්ල කරන්න ගිනියල. මිනිහ හතර කරන්තේ දාලා වැටලා. පාතාලෙට ඔන්න වෙන්න අත දාන්න ඕනේ පාතාලෙන් ගන්න ඊට පස්සේ. හැබැයි ආවට පස්සේ ස්වර්ගයේ දැන් කතා කරන්නේ. බොස්සා වගේ එක මටත් උගන්වනවා. මගේ පුටුවෙත් වාඩි වෙනවා. කොහොමද ඒක? ඒ තනට වෙලක වාද ඒක පාරයි ගන්නේ හත දාලා වැද ඉවරයි. කලන්ත දාලා ඉවරයි වෙලා. මටත් උගන්වන්න අය වෙලාට. මත් ඉතින් උගන්වන්න දෙන එක කියන්නේ. අනේ එක දෙයක් එල්ල කරන්න මිනිහා හොයා ගන්නත් නැහැ. ඔය හැමතැනම හිටියා වගේ අයියලා ඉන්නවා. මං නිකායේ සේවයට කාලේ අයියා කෙනෙක් හිටියා. මිනිහා සපත්තු මානවා. මිනිහා සපත්තු මානවා. හරියට පෝස්ට් ඔෆිස් එක ළඟ සපත්තු මානවා මේ. මම යනකොට ඉස්සර බලාගෙන යනවා සමහර අවස්ථා යනකොට හොඳට දාලා ඉන්න කන මොදා වගේ පිළිම හැදෙන්නේ මත් ඒක. තාලා හොඳට ඉන්නවා. හැමදාම. ඔම යන දවසක් වෙන්න බයිබලය අතේ තියන් ඉන්නවා. මිනිහා බයිබලය අතේ තියන් ඉන්නවා. මොකක් හරි මිනිහට වෙලා තියෙනවා. පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවා.
අම්මා පොලිසියෙන් එල්ලලා ගහලා. මොනවාද හොරබඩු වගේ ගෙනලා මිනිහා ඒවත් උගස් තියලා තව කෙනෙකුට. පොලිසියෙන් එල්ලලා ගහලා දෙනවස මතක් කියලා තියෙන. එල්ලනකොට මතකින් ආදේශ සංසවත් එල්ලුවා. මාවත් එල්ලලා ගහනවා කියලා මතක් වෙන්නේ. මිනිහා දැන් හරි ආත්මික සභාව 9ට පටන් ගන්නවා නම් 8ට එනවා සභාවට. ඇවිල්ලා පුතානවා පාස්ටර් අරියම් මියන් කියලා කොහොම කියනවා. උඹලා මාර බඩුවක්. මාස 3යි. අර විදියටම 4 ගාතේ දාලා වැටිලා. ඒ විදියටම තමයි මාස 3යි. හේතුව ඇයි? සතුරා එල්ලකට ගිනියෙලි වලට හවු වෙලා අදහිල්ල නැමැති පළිය නැහැ. අදහිල්ල නැති වෙන විට තමයි උගක් අයද ණය වෙලා ඉන්නේ, ණයකාරය වෙලා ඉන්නේ. අදහිල්ල නැති තැන ණය වෙලා ඉන්න ගොඩක් අය. ඒකනේ මට බය නැතුව කියන්න පුළුවන්. අදට ණයක් නැහැ. බයක් නැහැ. කාට අධික කරන්නෙත් නැහැ. වැඩිත් නැහැ, අඩුත් නැහැ. එච්චර. වැඩිත් නැහැ, අඩුත් නැහැ, ණයක් නැහැ. කාගෙන්වත් අධික කරන්නේ අද වෙනකන් අවුරුදු 30 ගානක් සේවය කරා. දුෂ්කර පළාත්වල සේවය කරා. කවදාවත් ස්වාමීන් වහන්සේ එක කරලා නැහැ. උන්වහන්සේ දැස බලාගෙන යන නිසා. අවුරුදු 36ක් විතර රස්සාවක් නැතුව දේව සේවය කර ස්ථිර ආදායමක් නැහැ. ඒවත් කවදාවත් යනවාසේ ලෙඩ කරලත් නැහැ, ණය කරලත් නැහැ, හිඟ කරලත් නැහැ. බයක් නැහැ. ඒ මගේ දෙවියන් වහන්සේ සම්පූර්ණ අන්තර්ජාල ඔස්සේ කියන ඕනම කෙනෙක් මේ කාණ ඕනම කෙනෙක් කියන කාට හරි මුදල් වංචාවක් මොනවා හරි බොරුවක් වංචාවක් කපටි වැඩක් කරලා තියනවා නම් කියන්න මට ඕන කෙනෙක් ලෝකේ ඉඳන් මම මෙතනින් බැලන සේවය කරන්න යදින් පස්සේ බය නැතුව කියනවා ඕන කෙනෙක් ඉදිරියට වෙලා කියන කාට හරි ණයක් තියෙනවා නම් සල්ලි අරගෙන වංචා කරලා දෙන්න නැති වෙනවා නම් මොනවා හරි බොරු කරලා සල්ලි අරන් තියනවා නම් කියන්න ඕනම කෙනෙක් තෙල් විකුණනවත් සල්ලි අරන් තෙල් පාස්සලා තියෙනවා තෙල් විකුණන සල්ලි ගන්න මම බිස්නස් කරන කාලේ බිස්නස් අතහැරලා ගිය ඔක්කොම සේවෙට සල්ලි අම්බ කරන්න මේ සේවෙට ආවේ බිස්නස් අතහැරලා ගියේ ව්‍යාපාර අතහැරලා ගියේ සාක්ෂියට ඉන්න අපේ මස්සිනා ඉන්න අක්කා ඉන්න ශාමලි ඉන්න යාලා මගේ ළඟ වැඩ කරපු ගෝලයා බිස්නස් මුද කරපු ගෝලයා මේ ඉන්න මලේනි ගෝලයා අපතන් සුමාරංචි දෙන ගැලීමට ගෙනාවේ එතකොට නම් එයා විතරයි ආවේ දැන් හත් දෙනෙක් එක්ක එනවා පළදා කොහොමද ගෙදර පළ කියන්නේ කොහොමද සතුට වෙන්න ඕන ඇත්තට සාතන්ට බයක් නැහැ ඔකෙන්ට බයක් නැහැ අයි ඒක ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉඳ මම බය නැහැ මිනිස්සුගේ ගෙරවිලි වලට මම බයක් නැහැ මොකද ඒ ඔක්කොම නිකන් තාරාවට ඔළුවට වතුර දාලා වගේ ඇඟට ගණන් ගන්න මොන නින්දා මොනද කියාගන්න මන් දන්නවනේ මං කරන්න යන්නේ මොකද්ද කියලා. එතකොට මන් දන්නවා ඔය එන්නේ සාතන් මෙයා හරහා එන්නේ සාතන් කියලා මන් දන්නවා. මං ඒකට සාතන්ගේ වැඩේ ඌ දඟලනකොට මාත් ගොරවගෙන ගියොත් මොකද වෙන්නේ? මම සාතන්ගේ පැත්තට යනවා නේද? අපේ නිශ්චලින් ඉන්නේ. ස්වාමීන් වහන්සේ ගානට කරකොල දෙයේගේ ගානට. ඌ ගිනියේ එල්ල කරන එක එක්කන හරහා එල්ල කරනවා ගිනියලි අපිට ජීවිතේට අපේ දේ නවත්තන්න. නමුත් අපි එතනදී නිශ්චල වෙන්න ඕනේ දඟලන්න එපා. මමත්වයේ උඩුකම ආංකාරකම ගන්න එපා කවදාවත් යටහත් වෙන්න. මම ඉගෙන ගත්ත හොඳ පාඩමක් තමයි ස්වාමීන් වහන්සේ මට කියපදම දේ නුඹ යටත් යන් මම නුඹ උසස් කරනවා. ඒක මගේ ඇඟේම තියෙනවා යටහත්කම කියන දේ යටත් යන් මම නුඹ උසස් කරනවා. මම දන්නවා මම උඩ මට මොකද වෙන්නේ කියලා මම දන්නවා. සාතන්ට වෙච්ච දේම මටත් වෙනවමයි. ඒක ආයේ වචන දෙකක් නෑ. උඩුකම හින්දා වැටුණා මමත් ඒ නිසා වැටුණා මමත් වැටුණා වෙන දෙයක් නැහැ ඒ නිසා මට දැන් ආත්මික සතනක් අපිට තියෙනවා මට මෙහෙමනම් මේ මුළු දවස පුරාම කතා කරන්න පුළුවන් මේ ආත්මික සතන හරියටම කතා කරේ නැහැ සාරාංශයක් දුන්නේ ඔයගලන්ට ආයුධ ගැනම කතා කරන දවසක් ඕනේ දීලා තියෙන ආයුධ 7 ගැන කතා කරන දවසක් ඕනේ නමුත් සාරාංශයක් කොන්නේ කෙසේ වුණත් මතක තියාගන්න මේ ඔක්කොම පරද ගන්න. මොකද්ද පරද ගන්න ඕනේ?
පළවෙනි දේ පන්ද ගන්න ඕනේ ඉඟපටිය. ඒකෙන් තමයි කඩුවේ කොපුව ප්‍රදාභව තියෙන්නේ. කඩුව සත්‍යතාවය. සැබෑකම නැමැති ඉඟපටිය කියන්නේ ඒකයි. මේ සැබෑකම ඉඟපැටිය තුල සැබෑකම නැමැති වචනයක් තියෙනවා. වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව ගන්න කියලා තියෙන්නේ. ඒ කාණ්ඩේ සොල්දාදුවනේ පාල්තුමා කතා කරන්නේ රෝම සොල්දාදුවෙක්ගේ චිත්‍රය අරගෙන. පාල්තුමා කතා කරන්නේ එපීස සභාවට. දන්නවද එපීස නගරේ තිබුණා ලෝකයේ විශාලම දේවාලය. ඒ දේවාලය තමයි අර්තමිස්ගේ දේවාලය. ආසියාව පමණක් මේ මුළු ලෝකෙම නමස්කාර කරන දේවතාවියක්. ඒ දේවතාවිය නම් ඩයනා දේවතාවිය. යාත්මේ තවම ඉන්නවා. අන්තිම කාලේදී ආත්මයට තමයි ඔයගොල්ලෝ නමස්කාර කරන්න හිටියෝ. ඩයනා දේවතාවිය තමයි රැජින හැටියට අද ඉන්නේ. මම බයිබලෙ පෙන්නන්නගේ එපිස් ක්‍රියාපොතට පෙන්නලා. ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් කියවන 23 ඉඳන් 28 වෙනකන් කියවන ක්‍රියා 19 23 ඉඳන් 28 වෙනකන් අන්තිමට අපි ඒක කියලා ඉවර කරමු. ඒ කාලය පමණදී ඒ ලබ්ධි මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ. මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නා වූ දෙමීතියස් නම් රිදී කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ පොදා දුන්නේය. ඔහු ඔවුන්ද එබඳුව කර්මාන්තකාරයන්ද රැස් කරවා මහත්තුරුනි අපට වස්තුව ලබන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නේය. මේ පාවුල් වනහි අත්වලින් කරනු ලද දෙවිවරු නොවති කියමින් එපීසිය පමණක් නොව මුළු ආසියාවේ සෑමතැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට කියන්නටද අසන්නටද ලැබී තිබේ. එහි අපගේ මේ කර්මාන්තයේ සුළු බවට පැමිණෙන්න පුළුවන් නම් පමණක් නොව මුළු ආසියාවත් ලෝකයට නමස්කාර කරන්නා වූ මහා දේවතාවිය වූ අර්තෙමිස්ගේ මාලිගාවේ අගෞරවයට පත්වීමද ඇගේ මහා තත්ත්වයේ පහව යාමද වෙන්න පුළුවන් නැහැ කීවෝය. ඔහු ඒ අසා කෝපයෙන් පිරි එපීසියන්ගේ අර්තමිස් උත්තමිය මොරගසමි කිව්වේය. එවිට නුවර වියවුල් පිරුණාය. ඔහු පාවුල් සමග ගමන් කළා වූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මිනිසෙකු ගායස්ද අරිතාස්ද අල්ලාගෙන එක්සිට නුත්‍රේ ශාලාවට වේගයෙන් දිවෝය. රයිට් ඒ දැන් එතන කියන දැක්කද? ඒ කාලේ ඒ අභ්‍යාස පොත් රිදීවිල 50000ක් වටින අභ්‍යාස පොත් එක එක මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරපේවා. මම කියන්නේ මේට අවුරුදු 2000කට ඉස්සෙල්ලා. ඒ දේවල් ගෙනලා පිච්චුව කියලා කියන පාවතුමා ස්මාරච්චි දෙන විට. එතකොට මේ ස්මාරච්චියත් එක්ක මෙතන රූප නමස්කාර කර රූප හදමු අය. පාවතුමා කියලා කියන්න ගත්ත මේ හදන රූප දෙවිවරු නෙමෙයි. මේ මිනිස්සුන්ගේ අස්ස කර්මාන්ත කියලා කියන්න පටන් ගත්තා. එතකොට මෙතන ඉඳපු කෙනෙක් අනිත්‍යව කුලප්පු කෙරුවා. මේ පාවුල් මොනවද කරන්නේ අපේ දෙවිවරු අපිට මේ ආදායමක් ගන්න තියෙන මේ කර්මාන්තය රූප හදලා ආදායම ගන්න තියෙන කර්මාන්තය ඒක වළක්වලා මේ දේවතාවේ මේ දෙවගණ නැත්තම් මේ අර්තමිස්ගේ දේවාලයේ ඉන්න මේ දේවතාවියගේ පව මහාන් තත්ත්වේ නැති වෙන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මතක තියාගන්න මුළු ලෝකෙම නමස්කාර කරපු දේවතාවියක් තමයි අර්තමිස්ගේ දේවාලයට පො ඩයනා දේවතාවිය. මුළු ලෝකෙම නමස්කාර කළා කියන එක. පසු කාලේදී ඒව නැතුව ගියා. නමුත් දැන් ඉදිරි කාලේදී ඒ දේවතාවිය තමයි බලන්නේ මුළු ලෝකේ නමස්කාරය ගන්න මිනිස්සුන්ගේ. ජෙරුසලමේ හදන දේවමාලිගාවේ දේවමාලිගාව නෙමෙයි. ජෙරුසලමේ හදන සාතන්ගේ මාලිගාවේ සභාවස්ව ගත්තට පස්සේ ඔතන රින්ගන්න ওই දේවතාවිය තමයි. ওই දේවතාවියගේ රූපයට නමස්කාර කරන සරසුනා මුළු ලෝකෙම. අයගේ රූපේ දැක්කම පිරිමි වශී වෙනවා. එච්චර ලස්සනයි.
ඔස්සෝ ගත්තට පස්සේ කාන්තාව අඩු වෙනවා මේ ලෝකේ. පිරිමි වැඩි වෙනවා. එතකොට මේ දේවතාවියට වශී වෙනවා ඒ පිරිමි ඉන්න පිරිමි ඔක්කොම. නමස්කාර කරන පටන් ගන්නවා. මේකේ තවත් ආත්මික රහස් ගොඩක් දේවල් තියෙනවා. ස්වර්ගීය ආත්මික රහස් දේවල් ස්වාමීන් වහන්සේ අපිත් එක්ක බෙදාගෙන ඉවරයි. අලංකාරයි පුදුමාකාරයි. ඔගොල්ලෝ මේ සමාවෙ සිටීමත් වාසනාවන්තයි කියලා මතක තියාගන්න. මම ඒක ආඩම්බරකමින් කියන්නේ මම ඒක ගෞරවයෙන් යුක්තව කියන්නේ. ඔබ වාසනාවන්තයි මේ සමාවෙ සිටින එක ගැන. මොකද ඔබ දකින්න නැති ගොඩාක් දේවල් මෙතන පේනවා ගොඩක් අය. මෙතන වට කර ඉන්න දේවදූතයෝ පිරිවරාගෙන වටේ. කිසි අන්ධකාරයකට ඇතුල් වෙන්න බෑ. මෙතන ඉස්සලා තිබුණේ ඔයගොල්ලෝ දන්නවා පාළු අම්බලම. මේ පැත්තෙන්වත් හැරලා බලලා යන්නේ නැහැ මෙතන මිනිස්සු. ආන්න ඕන කාගෙන් හරි. මම ඉස්සලා වෙනකොට අපි කීප දෙනෙක් බලන් ආව එක පාළුවට තිබුණේ. කිසිම ලයිට් එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. අඳුර වල තිබුණේ මෙතන. නමුත් ස්වාමීන් වහන්සේ අඳුරුකම එළිය කරලා ගත්ත මේ ආත්ම ඔක්කොම දුරු කරලා එළිය කරලා ගත්ත අපේ කට්ටිය එකමුතු වෙලා. ඒ දෙවියන් වහන්සේගේ වැඩක්. එයාම එකමුතු වෙලා මේක ඉක්මනින්ම අපි සති දෙකක් ගන්න ඉස්සලා මේක ගොඩ නැගුවා. අද ස්වාමීන් වහන්සේගේ මාලිගාවක් මෙතන අපි නමස්කාර කරන දේවදූතය අපිත් එක්ක නමස්කාර කරන්න යනවා. ත්‍රිත්වයේ වැඩ වාසය කරන තැන මම බැලුවට කියන්නේ බොරුවක් කියන්නේ මෙතන ඉඳගෙන පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්ම වහන්සේ වැඩ සිටින තැන මම ඕගලන්ට බය වෙන්න කියන්නේ මම කියන්නේ ගෞරවයක් කරන්න කියන එකයි කියන්නේ දෙවියන් වහන්සේ. මෙතන ඉන්න කාටවත් නෙමෙයි. උන්වහන්සේ නමස්කාර කරන උන්වහන්සේ මෙතන වැඩ වාසය කරනවා. දේවදූතය පිරිවරාගෙන ඉන්න මෙතන ස්වර්ගය නිර්මාණය කරලා තියෙන මෙතන. ඕන්න ආත්මික ඇස්වලින් නිල්ලලා බලන්න. ආසන බලන්න ආත්මික ස්වාමීන් මගේ ආත්මික සවින්න මං ආසයි බලන්න මේක කියලා. මට නම් ඒක පෙන්වන්න නැහැ මං දන්නවා. ඇයි දන්නවද? මට ඒක පෙන්නුවොත් මට කොහෙවත් යන්න හම්බෙන්නේ නැහැ. ජන යන තැන යක්කු දුරු කරන තමයි වෙන්නේ. පේනවා දුරු කරනවා. පේනවා දුරු කරනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒක දෙන්නේ නැහැ මට. එහෙනම් ඉතින් යන තැන් වල පේනවනේ ඔක්කොම ඉන්න. මට බස් එක යනකොට දුරු කරගෙන යන්න. නමුත් මෙතන දකින්න ඉන්න ගොඩක්. මම සැබවින්ම ඔයගලන්ට කියන්නේ මේක විහිළුවක් නෙමෙයි. බොරුවකුත් නෙමෙයි. මම මෙතන ඉඳන් බොරු කියන්නේ එක වචනයක් වත්. මට ඒක ශාප වෙයි, මට ඒක දඬුවමක් ලැබෙයි. දෙවියන් වහන්සේ අමුන්ගේ බොරු කරන්නේ කවදාවත්. අදටත් බය නැත්තේ ඒකයි. සතුරත් එක්ක සමන් කරන බය නැත්තේ බොරුව වංචාව කපටිකම මගේ ඇඟේ නැහැ. 83 කලබල දවස්වල ඔයගොල්ලෝ දන්නවා. ඕනතරම් අපිට ගන්න තිබුණ මිනිස්සුගේ දේවල්. එක B8ක් මිනිස්සුන්ගෙන් මං අරන් නැහැ කවදාවත්. එතකොට ගැලවීම ලැබලත් නැහැ 83. ඒ කොලාවල තියෙන දවස්වල. මම දැක්ක අලකන්දේ මම බලාගෙන ඉන්නකොට ගෑනු අය හාල් මිටි කරේ තියාගෙන ගියේ. ඒ තම්බි කඩේ සුද්ධ කෙරුවා විනාඩි 5ක් යන ඉස්සර මේව කරනකොට සුද්ධ කෙරුවා. අපේ ලංකාවේ ඉච්චටම සුද්ධවන්තයි. ඕන තරම් අපිට තිබුණා අපිට ඔන්ලයින් පර්මිට් තිබුණා වාහන තිබුණා රෑ දවල් නැතුව අපි වාහන යනවා බොණ්ඩ වෑන් එකේ ඕන තරම් තිබුණා බිව්වා ඒක නම් බිව්වා ඒක නම් නැතුව නෑ සිගරට් අරක්කු ඒ දෙක නම් බිව්වා කාලක බාරකේ නැතුණත් අපේ වෑන් එකේ බඩු තියෙනවා ආන්න මස්සිනාගේ නැද්ද කියලා අපිට කොහෙන් හරි අරක්කු හම්බ වෙන එක ගැලීම ලබලා නැහැ 83 අප්‍රේල් 83 සැප්තැම්බර් තමයි ගැලීම ලැබෙන්නේ උන්වහන්සේ දුන්න අන්තිම හරි දැන් හැරෙන්න කියලා දුන්න ගාන්ට නැත්තම් මේලාට මැරලා අපේ සෙට් එක බීප් ගැටිය අපේ මස්සින යන්නේ බ්ලොටින් පේපර් එක කොච්චර බිව්වත් දැනෙන්නේ බ්ලොටින් පේපර් එකක් වගේ තමයි අමුරනවා ඔක්කොම අපි වෙනස් කරලා ඔක්කොම දෙනවා නැත්තම් අපි ඉස්සරහම තාම පාටි තමයි සෙට් එක අර මංගල්‍ය මේ ඔක්කොම බෝතල් මුදේනවාස වෙනස් කරා දෙවනාසට ස්තුති වේවා ඒ වෙනස් කළේ දෙවනාසට ඕන නිසා උන්වහන්සේට මාතුලේ යමක් වැඩක් කරන්න ඕන නිසා ඒ වැඩ නම් ගොඩාක් කරලා තියෙන දෙවනාසගේ නාමයෙන් මම හිතනවා එහෙනම් මට මේ ගැන කතා කරලා ඉවර වෙන්නේ ආත්මික සත්න දැනට ඇති නැත්තම් ඔයගලන්ට බෝරින් වෙයි ගොඩාක් දෙවි කතා කරන්නේ අමතක කරන්න එපා
सर्वायुध පළඳ ගන්න, සටන් කරන්න ආයුධ ටික පළඳ ගන්න, බය නැතුව ඉදිරියට යන්න. ස්වාමීන් වහන්සේ තුළ අපි ජයග්‍රහය සඳහා. ආමේන්. ආමේන්. ජයග්‍රහය සඳහා. අපි ගායනා කරමු අර අද අසිපත ගමු කියන ගීතික අපි ගායනා කරමු ස්වාමීන් වහන්සේ. මේ අසිපත ගන්නවා කියනකොට දැන් වචනේ ගන්න. හැබැයි මේක කියවන්න නැත්නම් ගන්න එපා අතන. ඒක අදලිවන්තගේ ගෙදරට ගියාලු පාස්ටර් කෙනෙක් දවසක් ඒ අදලිවන්තයා මාස 3ක් විතර ඇවිල්ලා නැහැ සභාවට. සිස්ටර් කොහමද ඔය පාස්ටර් දෙකින් කොහමද ඉතින් දේවාචනේ අනේ පාස්ටර් උදේ මං කියවලා තිබ්බේ කියලා. ඉතින් පාස්ටර් කිව්වා සිස්ටර් බයිබලේ පොඩ්ඩක් කියන්න කිව්වා. බයිබලේ පෙරළුවා 50ක් බයිබලේ ඇතුලේ. සිස්ටර් මේ 50 අයියෝ පාස්ටර් මාස 3ක් තිස්සේ මම මේ 50 හොයනවත් හම්බුන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මාස 3කින් බයිබලය අල්ලලා නැහැ. නැත්තම් 50 වහු වෙනවනේ. ඒ වගේ දන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා ඉරිදාට එනකොට ඉතලා දුහලි ගසලා ගෙන්න එපා. දිනපතා ඔබගේ ආත්මික ජීවිතයේ ආහාරයක් කරගන්න ප්‍රශ්න කියවන්න. ඔබට බයිබල් රීඩින් කාඩ් අපි දීලා තියෙනවා. අවුරුද්දේ පළමුව කියවන්න ඒක. යාඥාව ඔබ පෞද්ගලික ඔබගේ යාඥාව උන්වහන්සේත් එක්ක නියඩ කාලය ගත කරන්න. පසුතැවීමේ හදවතක් ඇතුව නිතර යන්න. එක එක කල්ලි ගැස්සීම එකිනෙකාගෙන ඕපදූප අතාරින්න. ඒවා අපවිත්‍රයි. ඒවා කතා කරන පටන් ගත්තොත් සාතන් එනවා මැදට මතක තියාගන්න. ඔබයි ඒකට දුක් විඳින්න යන්නේ කවුරුත් නෙමෙයි. සාතාරින්න ඒවා. අපි එකිනෙකා ගොඩනගන දේවල් කරමු. එකිනෙකා විවේචන කර විනිශ්චය කරන්න යන්න එපා. ඔබ එකිනෙකා විනිශ්චය කරන්න ගියොත් ඔබ විනිශ්චයකාරයෙක් වෙනවා. ඔබත් ස්වාමීන් වහන්සේ විනිශ්චය කරනවා ඒ විනිශ්චය මතක තියාගන්න. පෞද්ගලික වරදක් තියෙනවා කෙලිමත් එක්ක කතා කරන්න. අන්න ඒක තමයි නියම ක්‍රමය. වටේටම කියලා වටේටම කතා කරන එකේ ක්‍රමය නෙමෙයි. ඒක ලෝකේ. එහෙනම් ඔබ මේ දේවල් කරලා තියෙන පසුතැවෙන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ. උන්වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙන්නේ දේවල් ආයෙ නොකරන්න. ආත්මික ආයුධ පැලඳ ගන්න. සර්වායුධ පැලඳ ගන්න. ඒ වගේම සටන් කරන්න ආයුධ ටික ඔබේ ජීවිතේ නිතර කරන්න. ප්‍රශංසාව නමස්කාරය තවන්න නිතරම සභාවට ආපුවම ගෙදර ඉන්නකොට ගීතිකා ප්‍රශංසාව මම ගැලවිලා පුතායිද අද වෙනකම් මගේ ෆෝන් එකෙත් නැහැ මගේ කැසට් එකෙත් එක සින්දුවක් නැහැ මං ආන්නේ. ඉස්සර ගුණේ අයියගේ බජව දාපු කාමරේ තමයි මගේ කැසට් එක නිතරම තියෙන්නේ. එක චිත්‍රපටි හෝල් එකට ගිහලා ඉස්සර පළවෙනි ෂෝ එක වන්න 755 දීලා. ගැලවි. අද වෙනකම් එක හෝල් එකට ගිහලා නැහැ. එක චිත්‍රපටියක් බලලා නැහැ හෝල් එකට ගිහලා. ටීවී එකේ නම් බලනවා නැතුවට මේව බොරු කියන්න බෑනේ. ඔය ඉතුරුත් ඒ වෙලාවට පොඩ්ඩක් මනස පොඩ්ඩක් මෑනෝ පොඩ්ඩක් බලනවා. ඒකට ඇලිලා නැහැ. ඔබ ටෙලිනාට්‍ය බැලුවට කමන්නේ. ඔය වෛරයේ තියෙන ඒවා, ඔය පරිගැනීමේ තියෙන අදිනපතා බැලුවොත් ඔබට ඒක ඇඟට එනවා. සුපර්ස්ටාර් වෙන්න යන්න පොගොල්ලෝ. සමහර සුපර්ස්ටාර් අය සිද්ධු කියනකොට මේගොල්ලොත් කියලායි. ඊට පස්සේ වාස්ත අතන අමාරුයි, මෙතන අමාරුයි. අපේ ආත්මික වෙන්න. බොරු ආත්මිකකමක් පිස්සබෑ ආත්මික. ඒක ආත්මික සහනක් අපිට තියෙනවා. ස්වාමීන් වහන්සේගේ ශක්තිය බලවත්කමේ බලවත්. අපි ගාන කරමින් මේ අභ්‍යාසය කියන ගීතිකාව.
प्रशंसा करो स्वामी नाम हालेलुया स्वामी ने बड़ प्रशंसा वेवा सिरवाई में सिरगौरे प्रशंसा बनाए स्वामी ने सिरवाई में प्रशंसा बनाए स्वामी ने वासिगाले पे किनेकरा वरदवट आव स्वामी ने समदार को बलदिट स्वामी ने आत्मिक समदार को बलदान ने किनेकरा बलदान ने किनेकरा बलदान स्वामी ने किनेकरा उपवासम ने शासन करंट उपवासम ने शासन करंट एक किनेकरा सन्नत करंट सन्नत सुतिवंतन में लंकारो दासा मेरा वादा पाव संपमान के क्रिया कर पैसा मैं आपको किसी वे किस सत्य नियमन ने पास स्वामी ओबे बच्चे ने असुआ ओबे नमस्कार करता स्वामी ने वांस कलाओ दे महान दे प्रकाश करता ओबे के राज्य सा तीन ओबासे के निकला विरुद्ध कर अपनी सासुती मैं हम आशीर्वाद कराना उनके बलापुरतु बदाकिना हदवदे तिन दुख वेदना कम खटल प्रश्न गटलो बदाकिना ඔබකිවා නුඹලාගේ සියලු බර මාපිට තවන්න කියලා මෙන්න ස්වාමීන් වහන්සේ පිට පවරනවා නාම කිරුණ ආශිර්වාද කර ඔබ තුල ඡායග්‍රහ විදිහට යන්න ඔබගේ ලෙන් වසාම කෙනෙක්ම ආරක්ෂා කරන ස්වාමීන් දුර බැහැර සිට අප හැම කෙනෙක්ම ස්වාමීන් විශේෂයෙන්ම ඒ පොල්ගාවල ප්‍රදේශීය නම් ආපු හැම කෙනෙකුට ආශිර්වාද කරන්න තව දුර පළාත්වල අප විශේෂයෙන්ම උන් කැපවීමෙන් ඔබ වහන්සේ වෙත තාවයන් බලාපොරොත්තුවක් ඇතුව හැම කෙනෙකුට ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේ මේ ආපු හැම කෙනෙක්ම නිවසට යන විටත් ආරක්ෂා කර තවන්න ඉදිරි සතියේ සියලු වැඩ කටයුතු කරගන්න ඔබ වහන්සේගේ ස්වය ශක්තිය රැකවරණය ඔබ දිනපතා දෙන්න ස්වාමීන් ඔබ වහන්සේට තව තවත් ලං වෙලා ඔබ තුල ඡායග්‍රහ ජීවිතයකට ඇතුල් වෙන්න ස්වාමීන් සතුරාගේ එල්ල කරන ගිනියලි පරාජය කර ඔබ වහන්සේ ඡායගෙන ඉදිරියට යන්න මේ අපට උපකාර කළ වැඩව සුදාත්මනි මඟ පෙන්වන ස්පර්ශ කරන බලවත් කරන ආලේපය එකිනෙකා තුළ ගලාවෙන් බලවත්යක් කරන්න ඔබගේ ලින් වසම කෙනෙක් ආරක්ෂා කර ආශිර්වාද කරන්න ඔබගේ දයාතන බාර කරන සියලු දෙනාම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් Jesus,
स्वामी यीशु क्रिस्टुस वांसगे करुणाव प्रियदेवन वांसगे प्रेमය शुद्धात्मा वांसगे सहभागिकම සමාදානය අප තුලත් මුළු ලෝකයේ සකල ජනතාව තුලත් අදත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දෙවිනීම දක්වා පවතිවා. ආමේන්. ආමේන්. සියලු දෙනාට යේසුස් වේදයි.